මම හිතනවා මේ ඔයගලන්ට දැන් ගිය සතියේ ටියුට් එකක් ලැබිලා ඇති. එතකොට අපි ඉවර කරේ ආයතන පිළිබඳව එදා අපි ඉවර කරා කියලා ලෙසන් එක. right? එතකොට දැන් අද අපිට එහෙම වුණත් පටන් ගන්න තියෙන්නේ අලුත් ලෙසන් එකක්. අපේ මේ මූල්‍ය යටිතල පහසුකම් පිළිබඳව තියෙන ලෙසන් එක. එතකොට මං හිතනවා දැන් අපි මේ ලෙසන් එකත් එක්ක හුඟක් ඒවා ඉවරයි. අපිට තව එකක් කතා කරන්න තියෙනවා. මේ ලෙසන් එක ඉවරුනාම මූල්‍ය ආයතන වලින් සපයන මේ ප්‍රොඩක්ට්ස් සහ සේවාවන් right නිමවුම් පිළිබඳව ඒක අපි අවසානයේ තියාගන්නේ මොකක් වෙලාද එකෙන් ප්‍රශ්න අහලා තිබ්බ පහුගිය කාලේ අපි ඒක නිසා ඒක ආපහු රිවිෂන් එකක් හැටියට සම්පූර්ණයෙන්ම කරන්න බලාපොරොත්තු වෙන වෙනම පාඩමක්. ඒකට බොහෝ දුරට අපිට මේ මාසයේ අවසන් වෙනකොට අපේ සිලබස් එක කවර් කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා පේපර් එකක් දෙකක් ඩිස්කස් කරලා අපි ප්‍රශ්න වලට කොහොමද මුහුණ දෙන්නේ කියන දෙයට ඊළඟ ක්ලාසස් ටිකේ යොමු වෙන්නේ. එතකොට මේ අපි පොඩි ක්ලාස් එකක් අපිට මිස් වුණා පෞගිය පාර. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ එන නිවාඩුවේ බොහෝ විට අඟහරුවාදා ක්ලාස් එකක් කරන්න උදේවරුයි. එතකොට 9 ඉඳලා 12 විතර වෙනකම් ක්ලාස් එකක් කරන්න. මොකද එතකොට අපිට පුළුවන් ඒ ඉවරෙච්ච එක කවර් කරලා ඉක්මනට මේ අපේ ක්ලාස් එක මේ අපේ ලෙසන්ස් ඉවර කරගන්න. right? ඒක තමයි අපේ දැනට තියෙන තත්ත්වය. ඊළඟට විභාගය සම්බන්ධයෙන් මට හිතන විදිහට කන්ෆර්ම් නැහැ. බොහෝ විට මේ අවුරුද්දේ කියන්න උත්සාහ කරනවා. නමුත් බැරි වුණොත් ජනවාරි වල අනිවාර්යෙන් ඔයගලන්ට මම හිතනවා ෆේස් කරන්න පුළුවන් වෙයි කියලා. ඒතකොට මම හිතන්නේ අපිට හොඳ කාලයක් තියෙනවා ලෙසන්ස් උත් ඉවර වෙලා ස්ටඩීස් කරලා පාඩම් කරලා හොඳට පේපර් එක ලියන්න. කෙසේ වන්නේ වී නමුත් අපේ අදහස ඔක්තෝබර් මාසයේ මේ ක්ලාසස් ඉවර කරන්න තමයි අපි දැනට ප්ලෑන් කරලා තියෙන්නේ. වැඩි මොහොත් නොවැම්බර් පළවෙනි වීක් එකට යන විදිහට. right? එහෙමනම් අපි පටන් ගමු. දැන් අපිට 47ක විතර පිරිසක් ඉන්නවා. අපි පටන් ගමු පාඩම. අපි අද කතා කරන්න යන්නේ මූල්‍ය යටිතල පහසුකම් පිළිබඳව. දැන් තව දෙයක් කියන්න ඕනේ ඔයගලන්ට පාස් පේපර්ස් මේ වෙනකොට අප්ලෝඩ් කරලා තියෙනවා ඔයගලගේ ක්ලාස්රූම් එකට. ඊට අමතරව IBSL වෙබ්සයිට් එකේ මේ papers model answers නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න අවස්ථාව සලසලා තියෙනවා. නේ IBSL වෙබ්සයිට් එකේ පාස් පේපර්ස් නොමිලේ ඔබට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවල් වලින් හොඳට ප්‍රයෝජන ගන්න. දැන් අපි උනත් කරනකොට අපි මේ ක්ලාසස් වලට ගෙවලා පාස් පේපර්ස් මොඩල් ආන්සර්ස් ඒ සියල්ලම ගෙවලා ගත්තේ. දැන් ඔයගලන්ට මේක IBSL එක ලොකු සර්විස් එකක් කරනවා. නොමිලේ ලෙක්චර්ස් ලබා දෙනවා වගේම නොමිලේ පාස් පේපර්ස් එමෙද මොඩල් ආන්සර්ස් පවා ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් විදිහට වෙබ්සයිට් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඉතින් ඕන කෙනෙකුට පුළුවන් ඕනම වෙලාවක මේ මොඩල් ආන්සර්ස් ඩවුන්ලෝඩ් කරන්න. දැන් මගේ සජෙෂන් එක නම් ඔයගොල්ලෝ දැන් ඉන්නේ අවසන් පාඩම් වල. ඒ නිසා මේ මොඩල් ආන්සර්ස් ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන පොඩ්ඩක් ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න පටන් ගන්න. ඒ වගේම ඔබට මොඩල් ආන්සර් එකෙන් අවස්ථාවක් ලැබෙයි. ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්නදී යන්න ඕන වපසරිය. එහෙම නැත්නම් ලියන්න ඕනේ කොහොමද කියන එක පිළිබඳව පොඩි අවබෝධයක් ලබා ගන්න. මතක තියාගන්න මොඩල් ආන්සර් එක කියන්නේ ගයිඩ්ලයින් එකක් විතරයි. ඒකම නෙමෙයි ආන්සර් එක. right? ඒක වටා ඔබගේ කර්ම කාරණා ඔබට ලියන්න පුළුවන්. ඒක මොඩල් ආන්සර් එක කියන්නේ ඒ පොඩි ගයිඩ්ලයින් එකක්, key points වගේ. නමුත් දැන් ඔයා ලියද්දී ආන්සර් එක මේ මොඩල් ආන්සර් එක දිහා බලපුවම ඔයාට හොඳ අවබෝධයක් ලබා දෙනවා මොන විදිහටද ඔයා ක්වෙස්චන් එකට අප්‍රෝච් කරන්න ඕනේ කියලා. ඒ නිසා
මගේ අදහස ඔයගොල්ලෝ දැම්ම මේක ඩවුන්ලෝඩ් කරගෙන පොඩ්ඩ මේ ප්‍රශ්න දිහා බලන්න. දැන් ඔයගොල්ලෝ මේ ප්‍රශ්න දිහා දැන් බලන එක හොඳයි. අපේ ක්ලාසස් තියෙන වෙලාවේ. මොකද අපි ක්ලාසස් නැවතුවට පස්සේ සමහරක් වෙලාවට ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට යම් කිසි ක්ලැරිෆිකේෂන් එකක් ඕන. ඒක ලබා ගන්නත් බැරි වෙනවා. ඒ නිසා ඒක කරන්න. right okay. එහෙනම් අපි පාඩම පටන් ගමු. මූල්‍ය පද්ධති සමීක්ෂණය මූල්‍ය යටිතල පහසුකම්. ඒකට මූල්‍ය යටිතල පහසුකම් යටතේ අපි කතා කරන්නේ මූල්‍ය පද්ධතියේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන පහසුකම් සපයන්නා වූ පද්ධති පිළිබඳව. right එතකොට මේ යටතේ අපිට ප්‍රධාන වශයෙන් කාරණා තුනක් ගැන අවධානය යොමු කරන්නට පුළුවන්. පළවෙනි එක ගෙවීම් හා පියවීම් පද්ධතිය, දෙක ණය තොරතුරු, තුන නීති හා රෙගුලාසි. එතකොට මේවායේ ක්‍රියාකාරීත්වය මූල්‍ය පද්ධතියේ එදිනෙදා ගනුදෙනු සහ මූල්‍ය පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා අතිශයින් වැදගත් වෙනවා. හරියට දැන් අපේ ආර්ථිකයේ ක්‍රියාකාරීත්වයට ටෙලිෆෝන්, ඉලෙක්ට්‍රිසිටි, පාරවල්, පාලම් මේ වගේ දේවල් අවශ්‍යයි නේ. අපිට ඒව නැතුව බිස්නස් කරගෙන යන්න බෑ. ඒ වගේ මේ මූල්‍ය පද්ධතියේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්නටත් අපිට මේ දේවල් අවශ්‍යයි. මොකද්ද? එදිනෙදා ගනුදෙනු සඳහා ගෙවීම් පියවීම් කරන්න ගෙවීම් හා පියවීම් පද්ධතිය, ණය තොරතුරු පිළිබඳව තොරතුරු ලබා ගැනීමට ණය තොරතුරු කාර්යාංශය වගේ ස්ථාන, වගේම මේ මූල්‍ය පද්ධතියේ ක්‍රියාකාරීත්වය නියාමනය කරන නීති හා රෙගුලාසි. මේ යටතේ අපි ඉස්සෙල්ලාම අවධානය යොමු කරමු ගෙවීම් සහ පියවීම් පද්ධතිය වෙත. එතකොට අපි දන්නවා පුද්ගලයන්, බැංකු, රජය, ඒ වගේම අන්තර්ජාතික සහභාගීකරු මේගොල්ලෝ මේ ආර්ථිකය තුල ඒ වගේම රට ඇතුළත වගේම රටින් පිටතත් මූල්‍ය අගයන් නැත්නම් මුදල් අගයන් හෝමාරු කර ගැනීම සඳහා විවිධ ක්‍රමවේද භාවිතා කරනවා. මේ ක්‍රමවේද වලට අපි කියනවා ගෙවීම් පද්ධති කියලා. උදාහරණ හැටියට ඔයා රට ඇතුලේ මූල්‍ය අගය හෝමාරු කරගන්න පාවිච්චි කරනවා වෙන්න පුළුවන් ශ්‍රී ලංකා රුපියල්, මුදල් නෝට්ටු හා කාසි, ඊළඟට චෙක් පත්, ඊළඟට ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් සිස්ටම්ස්, සෙෆ්ට් එක, ස්ලිප්ස් එක මේ වගේ දේවල් පාවිච්චි කරනවා. සමහරක් විට ඔබට රටවල් අතර ශ්‍රී ලංකාව සහ වෙනත් රටවල් අතර මුදල් හෝමාරු කරගන්න, මුදල් අගයන් හෝමාරු කරගන්න ඔබ භාවිතා කරනවා ස්විෆ්ට් එක, ඒ වගේම TTs, ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර්ස්, ඊළඟට රෙමිටන්ස් සිස්ටම්ස්, right, වෙස්ටර්න් යුනියන්, මනිග්‍රෑම් වගේ රෙමිටන්ස් සිස්ටම් වා භාවිතා කරනවා. මේවා භාවිතා කිරීම මගින් හැමදාම සිදුවෙන එදිනෙදා සිදුවෙන ගනුදෙනු වලට අදාළ ගෙවීම් සිදු කිරීමට ඔයාට හැකියාව ලැබෙනවා. එතකොට මේ ගෙවන ගෙවීම් නිසි පරිදි අදාළ පුද්ගලයාට නිසි වෙලාවට ලැබෙන්න ක්‍රමවේදයක් තියෙනට ඕනේ. උදාහරණයක් හැටියට අපි හිතමු ඔයා HNB බැංකුවේ account එකක් තියෙන පුද්ගලයෙක්. ඔයාට හම්බෙනවා සම්පත් බැංකුවේ චෙක් එකක්. මේ සම්පත් බැංකුවේ කරන්ට් account තියෙන කෙනෙක් ඔයාට චෙක් එකක් දෙනවා. හැබැයි ඔයාගේ ගිණුම තියෙන්නේ HNB එකේ. ඒතකොට දැන් ඔයා මොකද කරන්නේ? ඔයා මේ සම්පත් බැංකුවේ ගණනකරුවා නැත්නම් කරන්ට් account holder ඔයාට දුන්න චෙක් එකත් අරගෙන ඔයා HNB එකට යනවා. එතකොට දැන් අර ඔයාගේ ගණනුව ඔයයි අර පුද්ගලයා අතර වෙලා ඉවරයි. ඔයා භාණ්ඩ දෙනවා පුද්ගලයෙකුට, ඒ පුද්ගලයා ඔයාට සම්පත් බැංකුවේ චෙක් එකක් දෙනවා එයාගේ කරන්ට් account එකට අදාළ. දැන් ගණනුව වුණා. දැන් ඔයාට මේ මුදල් ලැබෙන්න ඕනේ. එතකොට මුදල් ගෙවීම සිද්ධ කරා ගෙවන කෙනා කොහොමද ගෙව්වේ? චෙක් පතක් මාර්ගයෙන්. දැන් ඔයාට මේ මුදල් හරියාකාරව ලැබෙන්න ඕනේ. එතකොට දැන් ඔයා ගිහිල්ලා මේ චෙක් පත තැන්පත් කරනවා HNB බැංකුවේ. දැන් HNB බැංකුවට ඔයාට සල්ලි ගෙවන්න බෑ. මොකද මේ චෙක් පතේ අයිතිකාරයාගේ බැංකුව HNB බැංකුව නෙමෙයි, සම්පත් බැංකුව. එහෙමනම් HNB බැංකුවට සිද්ධ වෙනවා ක්ලියරින් සිස්ටම් එක හරහා මේ චෙක් පත පිළිබඳ තොරතුරු සම්පත් බැංකුවට යවලා සම්පත් බැංකුවෙන් මුදල් HNB බැංකුවට ලබාගෙන ඒ ලැබෙන මුදල්
ඔයාගේ ජංගම ගිණුමට බැර කරන්න. ඔන්න එහෙමනම් දැන් ඔයගොල්ලන්ට පේනවා මේ චෙක් පත මගින් ගෙවීම සිද්ධ කරාට මේ චෙක් පතට අදාළ මුදල ඒ අදාළ පුද්ගලයාට නියමිත වෙලාවට කියන්නේ අද චෙක් පත දුන්නොත් හෙට නියමිත වෙලාවට ලැබෙන්නත් ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඒකට දැන් අපි දැක්ක මොකද තියෙන්නේ? චෙක්පත් නිෂ්කාශන පද්ධතිය. ක්ලියරින් සිස්ටම්. ඉතින් මේ විදිහට මේ පියවීම පද්ධති අපිට දක්නට ලැබෙනවා. නේ? ඒක පියවීම පද්ධතියක කාර්යය තමයි ඒ අදාළ ගෙවීම් නිසි පරිදි නියමිත පුද්ගලයාට නියමිත වේලාවට නියමිත ලෙස ඉන්ස්ට්‍රක්ෂන් දුන්න ලෙස ලැබෙන්නට සැලැස්වීම. නැත්නම් ගනුදෙනු පියවීමට උපකාරී වීම. එතකොට මේ ආකාරයට ගෙවීම් සිදු කිරීමට ක්‍රමවේදයන් පියවීම් සිදුවීමට ක්‍රමවේදයන් පවතිනවා. මේවායේ එකතුවක් අපි හඳුනා ගන්නවා ගෙවීම් සහ පියවීම් පද්ධතිය කියලා. එතකොට මේ ගෙවීම් හා පියවීම් පද්ධතියේ මේ ආකාරයට ගෙවීම් කරනකොට සහ මේවා පියවීම සඳහා වැඩ කටයුතු කරනකොට පුද්ගලයන් අතර විවිධ ආරවුල් ගැටුම් ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒවා නවත්වන්නට අක්‍රමිකතා නැති කරන්නට මේ ගෙවීම් හා පියවීම් පද්ධතිය ආශ්‍රිතව නීති රීති ක්‍රමවේද පද්ධති යාන්ත්‍රණ එකඟතා වලින් සමන්විත රාමුවක් සකස් වෙනවා. ඒතකොට මේ රාමුව හරහා මේ ගෙවීම හා පියවීම් පද්ධතිය තුල සිදුවෙන ගනුදෙනු නියාමනය වීම සිද්ධ වෙනවා. right? එතකොට මේ ආකාරයට තමයි මේ ගෙවීම හා පියවීම් පද්ධතිය සකස් වෙන්නේ. එතකොට මේ ගෙවීම් හා පියවීම් පද්ධතිය වැදගත්ද? දැන් අපි දන්නවා අපි ආර්ථිකයේ ගනුදෙනු කරනකොට මේ ගනුදෙනු විවිධාකාරයෙන් සිදු කරනවා. මේ හැම ගනුදෙනුවක්ම ගෙවීමක් සහ පියවීමකින් සමන්විතයි. එතකොට මේ ගෙවීම් හා පියවීම් පද්ධතිය කියලා කියන්නේ මුළු සමස්ත ආර්ථිකයේම වෙළඳ කටයුතු ගනුදෙනු සිදුවීමට අවශ්‍ය දෙයක්. දැන් අපි හිතමු නිකමට මේ ගෙවීම හා පියවීම පද්ධතිය බිඳ වැටුණා කියලා. චෙක්පත් ක්ලියරින් සිස්ටම් එක බිඳ වැටෙනවා. ස්ලිප්ස්, RTGS, SWIFT මේවා බිඳ වැටෙනවා. දැන් එතකොට කොහොමද අපි ආර්ථිකයේ ගනුදෙනු සිදු කරන්නේ? දැන් අපි කොහොමද පුද්ගලයාට කියන්නේ එහෙනම් ඔයා කෑෂ් අරගෙන මේ වාහනයක යන්න ඕනේ පුද්ගලයාව හම්බ වෙන්න. එතකොට ඔන්න අකාර්යක්ෂමතාවය වැඩි එෆර්ට් එකක් ආර්ථිකයේ ගනුදෙනු සිදුවීම ප්‍රමාද වීම ඒවට වැය වෙන කාලය ශ්‍රමය මිල ඉහළ යාම වගේ ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම ක්‍රොස් කන්ට්‍රි එහෙම නැත්නම් මේ රට සහ වෙනත් රටවල් අතර ගනුදෙනු වලදී විශාල ප්‍රශ්න මතුවෙනවා. ඒක කොහොමද අපි පිට රටක යුනිවර්සිටි එකක ඉගෙන ගන්න යවන ළමයෙකුට මුදල් යවන්නේ? ගෙවීම හා පියවීම පද්ධතියක් නැත්තම්. කොහොමද අපි පිට රටින් ආනයනය කරන භාණ්ඩ වලට මුදල් යවන්නේ? කොහොමද අපි පිට රටක වැඩ කරන අපේ නෑදෑ කෙනෙක් අපිට ලංකාවට සල්ලි යවන්නේ? ඉතින් මේ අනුව බලනකොට වට පේනවා ගෙවීම හා පියවීම පද්ධතිය නැති වුණොත් මේ අපේ සාමාන්‍ය එදිනෙදා ගනුදෙනු කරගෙන යන්න බැරි වෙනවා මුදලින් සිදු කරන ගනුදෙනු. එහෙම වුණොත් මුදල් කියන එකේ වටිනාකම ඔන්න ගැටලුවකට ලක් වෙනවා, භාවිතයේ ගැටලුවකට ලක් වෙනවා. ඒ තුළ මුදලේ විනිමය මාධ්‍යයක් ලෙස කරන කාර්යයට බලපෑමක් එල්ල වෙනවා. ඒ නිසා මේ ගෙවීම හා පියවීම පද්ධතිය අතිශයින් වැදගත් අපේ සාමාන්‍ය ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය සඳහා. ඒතර අපි සාමාන්‍යයෙන් කියනවා ගෙවීම හා පියවීම පද්ධතිය දියුණු වුණොත් එතකොට මිනිසුන්ට වඩා කාර්යක්ෂමව කියන්නේ මොකක්ද? අඩු කාලයකින්, ශ්‍රමයකින්, අඩු මුදලකින් ගනුදෙනු සිදු කරලා ආර්ථිකයේ දියුණුව ඇති වෙනවයි කියලා. එතකොට ගෙවීම හා පියවීම පද්ධතියේ දියුණුව හුඟක් තැන්වල රිසර්ච් කරලා බලද්දී දැකලා තියෙනවා මේ ගෙවීම හා පියවීම පද්ධති වල දියුණුව ඍජුවම ආර්ථික ක්‍රියාකාරීත්වයේ ඉහළ නැංවීමට දායක වෙනවයි කියලා. දැන් අපි එහෙනම් අවබෝධයක් තියෙනවා මොකද්ද මේ ගෙවීම හා පියවීම පද්ධතිය. මොකද දැන් අපි සරලව සමරයිස් කරලා ගත්තොත් එහෙම ගෙවීම හා පියවීම පද්ධතියක වැදගත්කම අපි දන්නවා පළවෙනි තමයි ගෙවීම හා පියවීම පද්ධතියකින් ආර්ථික සහභාගීකරුවන් අතර වඩා කාර්යක්ෂම ලෙස අරමුදල් හුවමාරු වීමට ඉඩ සලසනවා.
ඇයි මම එහෙම කියන්නේ? දැන් අර කලින් කියපු එකම තමයි. දැන් අපි හිතමු ඔයාට ඕනේ නම් යාපනයේ ඉන්න අඹ වෙලෙන්දට මුදල් ගෙවන්න අඹ අරගෙන ගෙවීම් හා පියවීම් පද්ධතියේ කාර්යක්ෂම එකක් නැත්නම් ඔයාට සිද්ධ වෙනවා සල්ලි ටික පෙට්ටියකට දාගෙන එහෙම නැත්නම් බෑග් එකකට දාගෙන යාල්දේවි කෝච්චියේ යාපනයට ගිහිල්ලා මුදල් ගෙවලා අඹ අරන් එන්න. දැන් ඒක කාලය, ශ්‍රමය, වියදම වැඩි වැඩක්. නමුත් දැන් අපි මොකද කරලා තියෙන්නේ? දැන් අපි ඒ වෙනුවට ගේනවා ස්ලිප්ස්. එහෙම නැත්නම් SEFT fund transfer systems. එතකොට දැන් මොකද කරන්නේ? දැන් ඔයා එහෙම යාල්දේවි කෝච්චිය යන්නේ. ඔයා ළඟම තියෙන බ්‍රාන්ච් එකට ගිහිල්ලා එහෙම නැත්නම් එහෙමත් නොයා. ඔයාගේ ඉලෙක්ට්‍රොනික බැංකින් ෆැසිලිටි එක පාවිච්චි කරලා ඔයා යාපනයේ ඉන්න සප්ලයර්ට ඒ ගෙවීම සිදු කරනවා. ඔයාට අඹ මේ පැත්තෙන් ඔයාට ලැබෙනවා. එතකොට මේ ගෙවීම ඉතා කෙටි කාලයකදී සිදු වෙනවා. ගනුදෙනුව පහසුවෙන් ඉවර වෙනවා. එතකොට මොකද වෙන්නේ? කාලය, ශ්‍රමය, වියදම අඩු වෙනවා. එහෙමනම් මේ ගෙවීම් පද්ධතිය කාර්යක්ෂම නම් ආර්ථික සහභාගීකරුවන් අතර අරමුදල් හෝමාරුව ඉතා පහසුවෙන් සිද්ධ වෙනවා. ඊළඟට ගනුදෙනු කාර්යක්ෂමව නිෂ්කාශනය පියවීම හා තහවුරු කිරීමට පහසුකම් සලස්වනවා. දැන් අපි දන්නවා ඉස්සර චෙක්පත් පතක්කින් ගනුදෙනු කරන්න නම් ඒ චෙක්පත ෆිසිකලි අරගෙන යන්න ඕන. මහා බැංකුවට අරගෙන යන්න ඕනේ ගිහිල්ලා ඒ චෙක්පත අදාළ බැංකුවට ගිහිල්ලා මේ වගේ ලොකු කතාවක්. ඉතින් දවස් 5ක් 6ක් යනවා සමහරක් වෙලාවට. ඊටත් වැඩි යනවා මේක මේ පියවන්න. නමුත් ස්කෑන් කරලා චෙක්පත් යවලා ඒ ක්‍රමවේදය ආවට පස්සේ දැන් අද මොකද වෙලා තියෙන්නේ? අද චෙක්පත ඩිපොසිට් කරොත් හෙට සල්ලි හම්බ වෙනවා. මේ විදිහට ගෙවීම පියවීම පද්ධතිය දියුණු වෙනකොට ගනුදෙනු කාර්යක්ෂමව නිෂ්කාශනය සෙටල් කරන්න, පියවන්න, තහවුරු කරන්න පහසුකම් සැලසෙනවා. ඊළඟ තමයි වඩා කාර්යක්ෂම ගෙවීම හා පියවීම පද්ධතියක් තිබ්බම මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය ආරක්ෂා වෙනවා. එතකොට මේ ගෙවීම් පද්ධතිය, පියවීම් පද්ධතිය වඩා කාර්යක්ෂම නම් මිනිසුන්ට ගනුදෙනු වලට එළඹීම පහසුයි. ඒ අනුව මූල්‍ය වෙළඳපොළවල් වල ක්‍රියාකාරීත්වය සුමටව සිද්ධ වෙනවා. එතකොට ඒ අනුව මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පහසුවෙන් ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙනවා. එදිනෙදා ගනුදෙනු වල ගනුදෙනු සිදුවීම අඛණ්ඩව සිදු වෙනකොට. ඊළඟට හොඳ ගෙවීම හා පියවීම පද්ධතියක් තිබුණම මූල්‍ය ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාත්මක කරන්නට හැකියාව ලැබෙනවා. සමස්තයක් ලෙස කාර්යක්ෂම ගෙවීම් පියවීම පද්ධතිය ආර්ථික වර්ධනයට අත්‍යවශ්‍ය වෙනවා කියලා අපිට කතා කරන්නට පුළුවන්. right. දැන් ඊළඟට අපිට තියෙන දේ තමයි මේ මූල්‍ය වෙළඳපොළවල් වලට කොහොමද මේ ගෙවීම පියවීම පද්ධතිය සහභාගී මේ උදව් කරන්නේ කියලා. එතකොට අපි දන්නවා අපි හිතමු භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර වෙළඳපොළ. දැන් විශාල වශයෙන් විශාල ගණනුන සිදු වුණාම කොහොමද ඒවා සෙටල් වෙන්නේ? සෙටල් වෙන්න ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් බැංකු දෙකක් අතර මුදල් හුවමාරු වෙන්න, බැංකුවයි මහා බැංකුවයි අතර මුදල් හුවමාරු වෙන්න ක්‍රමවේදයක් තියෙනවා. කොටස් වෙළඳපොළේ අපි කොටස් වලට ආයෝජනය කරද්දී කොටස් මිලට ගන්නකොට ඒ කොටස් වලට ගෙවීම් කරන්න, ඒ ගෙවීම් නිසි ලෙස පියවෙන්න ක්‍රමවේද තියෙනට ඕන. ඊළඟට අපි ගත්තොත් බොන්ඩ් මාකට් එකේ එහෙම නැත්නම් අපි ගත්තොත් ඩෙවලොප්මන්ට් බොන්ඩ්ස් එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ්ස් මාකට්, මේ ඕනම මාකට් එකක මේ සුරකුම්පත් මිලදී ගැනීම විකිණීම සිදු වෙනකොට කාර්යක්ෂම ගෙවීම් පද්ධතියක් තිබුණොත් තමයි ආයෝජකයන්ට පහසුවෙන් ගනුදෙනු කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට මේ ගෙවීම් හා පියවීම් පද්ධතියේ කාර්යක්ෂමතාවය ඍජුවම බලපානවා මූල්‍ය වෙළඳපොළවල් වල සුමට ක්‍රියාකාරීත්වයට. ඒ වගේම කාර්යක්ෂම ගෙවීම් පද්ධතියක් තිබුණොත් ඒ අදාළ ආර්ථිකය තුළ ගනුදෙනු සිදු කිරීමට යන පිරිවැය අවම වෙනවා. පිරිවැය විතරක් නෙමෙයි, කාලය, ශ්‍රමය ඉතුරු වෙනවා. ඒ තුළ වඩා කාර්යක්ෂම ආර්ථිකයක් ඔයාලට නිර්මාණය කරන්නට හැකියාව ලැබෙනවා.
එතකොට මේ ගෙවීම් පද්ධතිය දිහා අපි බැලුවොත් එහෙම අපිට මේක ප්‍රධාන වශයෙන්ම සරලව කොටස් දෙකකට බෙදන්නට පුළුවන්. large value payment system අපි කියනවා මහා පරිමාණ ගෙවීම් ක්‍රම. ඊළඟට retail payment system අපි ඒකට කියනවා සුළු පරිමාණ ගෙවීම් ක්‍රම. එතකොට මේ ලංකාවේ මේක ගත්තොත් අපිට පේනවා අපිට තියෙනවා මහා පරිමාණ ගෙවීම් ක්‍රම යටතේ RTGS එහෙම නැත්නම් real time gross settlement system තත්කාලීන දල පියවීම් පද්ධතිය. ඒකට මේවායේ සිදුවන ගනුදෙනු විශාල ගනුදෙනු. ඒකට මේවා අපි හඳුන්වනවා මහා පරිමාණ ගෙවීම් ක්‍රම හැටියට. ඊළඟට සිල්ලර ගෙවීම් ක්‍රම එහෙම නැත්නම් සුළු පරිමාණ ගෙවීම් ක්‍රම කියලා අපිට දක්නට ලැබෙනවා ගෙවීම ක්‍රම එදිනෙදා ගනුදෙනු වලට උපකාරී වෙන. ඉතින් එයාට අපිට ගන්න පුළුවන් මුදල් ඊළඟට මුදල් නොවන ගෙවීම් මොනවාද මේ මුදල් නොවන ගෙවීම් චෙක්ස් තියෙනවා. ඒතර මේ චෙක් ක්ලියරින් වලට එහෙම නැත්නම් චෙක් පත් නිෂ්කාශනයට සම්බන්ධ වෙන මේ CITS එහෙම නැත්නම් චෙක් ඉමේජින් ඇන්ඩ් ට්‍රන්කේෂන් සිස්ටම් එක තියෙනවා. ඊට පස්සේ බැංකුව අතර මුදල් හෝමාරු කරන්නට අපිට තියෙනවා මේ සාමාන්‍යයෙන් කුඩා වටිනාකමක් ඇති ගනුදෙනු සිදු කරන්නට අපි භාවිතා කරනවා ශ්‍රී ලංකා ඉන්ටර්බැංක් පේමන්ට් සිස්ටම් එහෙම නැත්නම් අපි හඳුන්වන එක ස්ලිප්ස් හැටියට. ඊළඟට අපිට තියෙනවා එදිනෙදා ගනුදෙනු වලට මුදල් ගෙවන්නට පුද්ගලයන් හට cards payment cards උඩ උන්ට තියෙනවා debit card credit card වගේ payment cards භාවිතා කරන්නට පුළුවන්. ඊළඟට අපිට තියෙනවා mobile phone based payment mechanisms. ඒකට අපි දන්නවා EZ cash වගේ mobile banking base වෙච්ච ගනුදෙනු කරන ක්‍රම අපිට දක්නට ලැබෙනවා. ඊළඟට අපිට තියෙනවා electronic internet based payment mechanisms. ඒකට online banking හරහා සිදු කරන ගනුදෙනු ඒ වගේම ඉදිරියේදී අපිට බොහෝ දුරට එන්න පුළුවන් ඩිජිටල් කරන්සිස් වගේ දේවල් අපිට ඒ යටතේ හඳුනා ගන්න පුළුවන්. ඊළඟට ටෙලි බැංකින්, postal instruments වගේ දේවල් දක්වන්න ලැබෙනවා. ඒකට වර්තමානයේදී මේට ආපු තවත් එකතුවක් හැටියට අපිට ලංකා QR කියන එක දක්වන්න ලැබෙනවා. එතකොට මේකෙදී QR කෝඩ් එකක් ස්කෑන් කරලා පේමන්ට් ඇප් එකක් කරහා බැංකුවක ගනුදෙනු සිදු කරන්නට එහෙම නැත්නම් ගෙවීම් සිදු කරන්නට අවස්ථාව සැලසෙනවා. ඉතින් මේ ගැන මේවා ගැන අපි දීර්ඝව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මේ මහා පරිමාණ ගෙවීම් සහ සිල්ලර ගෙවීම් ගැන ඔබට මේ පේන්නේ මේ කොහොමද මේ දෙකේ වෙනස වෙන්නේ වටිනාකම අනුව කියලා. right? ඒතකොට ඔබ ගත්තොත් එහෙම මහා පරිමාණ ගෙවීම් ගැන අපි කතා කරන්නේ බිලියන 50000 වගේ ලෙවල් එකක. සුළු පරිමාණ ගෙවීම් අපි කතා කරන්නේ බිලියන 4500 වගේ ලෙවල් වල. right. ඊළඟට අපි ගත්තොත් එහෙම පද්ධතිමය වශයෙන් වැදගත් ගෙවීම් පද්ධති අපිට මේ විදිහට කතා කරලා පද්ධතිමය වශයෙන් වැදගත් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ ගෙවීම් පද්ධතිය සමස්ත මූල්‍ය පද්ධතියේම ක්‍රියාකාරීත්වයට වැදගත් වෙනවා. එතකොට මේ යම් කිසි වෙලාවක මේ පද්ධතිමය වශයෙන් වැදගත් පද්ධතියක බිඳවැටීමක් සිදු වුණොත් ඒ සමස්ත මූල්‍ය පද්ධතියේම ක්‍රියාකාරීත්වයට දැඩි ලෙස බලපෑමක් එල්ල කරනවා. එතකොට එවැනි එකක් අපි හඳුන ගන්නවා පද්ධතිමය වශයෙන් වැදගත් ගෙවීම් පද්ධති කියලා. එතකොට අපිට සරල වශයෙන් කියන්නට පුළුවන් ආර්ථිකයේ විශාල පරිමාණයේ ගෙවීම් පද්ධතිත් තියෙනවා සුළු පරිමාණ ගෙවීම් පද්ධතිත් තියෙනවා. එතකොට අපි මූල්‍ය ආයතන අරගත්තොත් එහෙම නැත්නම් මේ බැංකු ෆයිනෑන්ස් කම්පැනි මේ මූල්‍ය ආයතන අරගත්තොත් මේගොල්ලෝ අතර සිදුවෙන්නේ බොහෝ වෙලාවට ඉතා විශාල පරිමාණයේ ගෙවීම්. අන්තර් බැංකු ගෙවීම්, ණය පියවීම් වගේ දේවල්. එතකොට මේ විශාල පරිමාණයේ ගෙවීම් සිදු කිරීමට RTGS එක වගේ අපිට පද්ධති මේ වශයෙන් වැදගත් මහා පරිමාණ ගෙවීම් පද්ධති
දක්නට ලැබෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම සිල්ලර පැත්ත එහෙම නැත්නම් සුළු පරිමාණ ගෙවීම යටතේ අපිට පේනවා විවිධ පුද්ගලයෝ ව්‍යාපාරික ආයතන මේ සුළු පරිමාණ ගෙවීම සිදු කරන ආර්ථිකය තුල. ඒගොල්ලන්ට තියෙනවා සුළු පරිමාණ ගෙවීම් පද්ධති. right? අපි සරලව ගත්තොත් විශාල පරිමාණයේ ගෙවීම් පද්ධතියක් බිඳ වැටුනොත් අන්න එතනදී සමස්ත මූල්‍ය පද්ධතියේම ක්‍රියාකාරීත්වයට ඒක බලපෑම් ඇති කරන්නට පුළුවන්. උදාහරණයක් හැටියට දැන් RTGS පද්ධතිය බිඳ වැටුනොත් ඒ බිඳ වැටීමත් එක්ක බැංකුව අතර අරමුදල් හෝමාරු කිරීමට තියෙන හැකියාව අයින් වෙනවා. ගැටලු ඇති වෙනවා. right? එතකොට චෙක්පත් නිෂ්කාශනය සම්බන්ධ අරමුදල් හෝමාරු, සෙෆ්ට් එක, ස්ලිප්ස් එක සම්බන්ධ අන්තර් බැංකු අරමුදල් හෝමාරු. ඊළඟට සුරැකුම්පත් වෙළඳපොලේ සිදුවන ගනුදෙනු හා සම්බන්ධ අරමුදල් හෝමාරු. මේ සියල්ල අවහිරවීමක් සිදු වෙනවා. එතකොට මේ අනුව ආර්ථිකයේ මූල්‍ය ආයතන, මූල්‍ය වෙළඳපොළවල් වෙත දැඩි බලපෑමක් ඇති වෙනවා. RTGS වගේ විශාල පරිමාණයේ ගෙවීම් පද්ධතියක් බිඳ වැටෙනවා. right? ඒ නිසා මෙවැනි පද්ධති අපි හඳුනා ගන්නවා පද්ධතිමය වශයෙන් වැදගත් පද්ධති හැටියට. මොකද මේවා බිඳ වැටෙනකොට මූල්‍ය පද්ධතියේ අනිකුත් අංශ වෙත එහෙම නැත්නම් මූල්‍ය වෙළඳපොළවල්, මූල්‍ය ආයතන මේ වගේ දේවල් වලට දැඩි බලපෑම් ඇති වෙනවා. එතකොට මේ ආකාරයට ලංකාව තුල විශාල වටිනාකමක් තියෙන ගෙවීම් සුරැකුම්පත් පියවීමට යොදා ගන්නා පද්ධතිමය වශයෙන් වැදගත් ගෙවීම් පද්ධති ගත්තොත් අපිට පේනවා RTGS, ලංකා සැටල් වගේව ලංකා සැටල් පද්ධතිය ශ්‍රී ලංකා මහා බැංකුව විසින් මෙහෙයවනවා. එතකොට ලංකා සැටල් පද්ධතිය කියන එක ප්‍රධාන වශයෙන් කොටස් 3කින් සමන්විත වෙනවා. මේ ලංකා සැටල් පද්ධතියේ අපිට දක්න ලැබෙන RTGS, ලංකා සිකියෝ සහ සුරැකුම් මධ්‍ය තැන්පතු. ඉතින් මේවා ඍජුවම මහා බැංකුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒවායේ තියෙන අවදානම සහ වැදගත්කම පදනම් කරගෙන. ඊළඟට සුළු පරිමාණ ගෙවීම් පද්ධති ගත්තොත් මේවායේ වැදගත්කම ඉහළයි. මේවා අපි කියන්නේ වැදගත්කමින් අඩුයි කියලා. මේවායේ සිදුවෙන ගණදුණු වල වටිනාකම විශාල නොවුනට බහුතරයක් රටේ ආර්ථික සහභාගීකරුවෝ එදිනෙදා රටේ සිදුවෙන ගණදුණු වලට භාවිතා කරන්නේ මේ සුළු පරිමාණ ගෙවීම් පද්ධති. ඉතින් මේ පද්ධතියක් බිඳ වැටුනම එහෙම මූල්‍ය ආයතන, මූල්‍ය වෙළඳපොළවල් වලට සුවිශාල අතිවිශාල බලපෑමක් ඇති නොවුනට මේවා හරහා සමාජීය වශයෙන් විශාල බලපෑමක් ඇති කරන්නට පුළුවන්. එතකොට අපි දන්නවා හදිසියම චෙක් ක්ලියරින් සිස්ටම් එක බිඳ වැටුනොත් පුද්ගලයෝ, ව්‍යාපාර ආයතන ලොකු අපහසුතාවයකට පත් වෙනවා. මොකද එදාට කෑෂ් ෆ්ලෝ එක මැනේජ් කරගන්න එක ගැටලුවක් වෙනවා. ස්ලිප්ස්, සෙෆ්ට් වගේ පද්ධති බිඳ වැටුනොත් අපි එකිනෙකා අතර කරන එදිනෙදා ගනුදෙනු වලදී ඔන්න අපිට ගැටලු ඇති වෙනවා. එතකොට ඒක අපිට සමස්තයක් වශයෙන් බහුතර මහ ජනතාවකට මේකෙන් බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා මේ පද්ධති වල යන ගණදුණු වල වටිනාකම RTGS වගේ මහ පරිමාණ පද්ධතියක් තරම් ලොකු නොවුනට මේගොල්ලන් නිසා ආර්ථිකයේ එදිනෙදා ගණදුණු බිඳ වැටීම එහෙම නැත්නම් මහජනයා කැළඹීමකට ලක්වීම සිදු වෙන්නට පුළුවන්. ඒ නිසා මහ පරිමාණ ගෙවීම් පද්ධති හා පද්ධතිමය වශයෙන් වැදගත් ගෙවීම් පද්ධති වෙත අවධානය යොමු කරනවා වාගේම සුළු පරිමාණ ගෙවීම් පද්ධතිත් අපි ආරක්ෂා කරගත යුතුයි. මොන මහ පරිමාණ ගෙවීම් පද්ධතියකට උදාහරණයක් එකපාරක් ප්‍රශ්නයකට අහලා තිබ්බා. ඒක මතක තියාගන්න දැන් සමහර ළමයි පැටලිලා තිබ්බා චෙක්පත් නිෂ්කාශනය. චෙක්පත් නිෂ්කාශනය හරි ඒක ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන් දෙයක් තමයි. නමුත් ඒ මහ පරිමාණ එහෙම නැත්නම් පද්ධතිමය වශයෙන් වැදගත් පද්ධතියක් ලෙස අපි දකින්නේ නැහැ. අපි පද්ධතිමය වශයෙන් වැදගත් මහ පරිමාණ ගෙවීම් පද්ධතියක් ලෙස දකින්නේ RTGS. right? RTGS එක ලංකා සැටල් මේවා මහා බැංකුවේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙනවා. right? ඒවල අපි ලංකා සැටල් එක ගත්තොත් the central depository system මධ්‍යම තැන්පතුව, ලංකා secure system සහ RTGS system එකෙන් සමන්විත වෙනවා. එහෙමනම් අපි මුලින්ම යොමු වෙමු
මේ මහා පරිමාණ ගෙවීම් සිදු කරන පද්ධති මේ වශයෙන් වැදගත්කමක් තියෙන RTGS කියන පද්ධතිය වෙත ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. ලක්ෂිත ඔයා මේ අත උස්සලා තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. නෝට් එක අප්ලෝඩ් වෙලා නැහැ කියලා තියෙනවා. මම මේක බලන්න අප්ලෝඩ් කරන්න. දැන් ඕගලන්ට මේ ප්‍රසන්ටේෂන් එක පේනවා ඇද්ද කියලා මම හිතනවා. right නෝට් එක අප්ලෝඩ් වෙලා නැත්නම් අපි නෝට් එක අප්ලෝඩ් කරන ලක්ෂිත වායි අදිස්සුව මොකක් හරි දෙයක් මට කියන්න ඕනද? වැරදි වුණා. right එහෙනම් මම කන්ටිනියු කරන් යන්න. මොනවද තියෙනවනම් කතා කරන්න ඕන වෙලාවට. right එතකොට අපි දැන් අපි මුලින්ම කතා කරන්න හිතන්නේ මේ පද්ධතිය යටතේ RTGS කියන පද්ධතිය පිළිබඳව. එතකොට RTGS කියන්නේ මහා පරිමාණ ගෙවීම් පද්ධතියක් කියලා අපි කතා කරා. ඊළඟට පද්ධති මේ වශයෙන් වැදගත් පද්ධතියක් කියන එකත් අපි හඳුනාගත්තා. දැන් මේ RTGS කියන පද්ධතියේ ඉංග්‍රීසි වචනේ තමයි real time gross settlement. සිංහලෙන් ගත්තොත් අපි කියනවා තත්කාලීන දල පියවීම් පද්ධතිය කියලා. එතකොට අපි මම හිතනවා වැදගත් කියලා දැනගන්න මේ වචනවල තේරුම. එතකොට මොකක්ද තත්කාලීන කියලා කියන්නේ? එතකොට තත්කාලීන කියලා කියන්නේ මොකක්ද? දල කියන්නේ මොකක්ද? පියවීම් පද්ධතියක් කියන්නේ මොකක්ද කියන එක. right? එතකොට අපි ඉස්සෙල්ලා මේක බලලා ඉමු. තත්කාලීන කියලා කියන්නේ කාලපමාවක්. එහෙමත් නැත්නම් බලා සිටීමේ කාලයක් නැහැ. ගනුදෙනුවක් සිදු වෙච්ච ගමන්ම ඒ ගනුදෙනුව පිය වෙනවා. එතකොට ගෙවීම් ලැබීම් එකපාර ඒ වෙලාවෙම සිදු වෙනවා. ඒ මොහොතේම ගනුදෙනුව සිදු වෙනවා. ආයි ගනුදෙනුව රිවර්ස් කිරීමක්. එහෙම නැත්නම් නැවත ආපසු රිවර්ස් කිරීමක් සිදු කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇටියට ඔයාට තියෙනවා නම් ගනුදෙනු කරන්න අද ඔයා දැන් උදේ එක ගනුදෙනුවක් කරනවා, හවස එකක් කරනවා, හවස උදේ ගෙවීමක් තියෙනවා, හවස ලැබීමක් තියෙනවා. මේ විදිහට කර කර ඉඳලා ඔයා අන්තිමට ඉතුරු වෙන ගාන නම් සෙටල් කරන්නේ. ඉතුරු වෙන ගාන නම් සෙටල් කරන්නේ. ඒකට ඒක ඇවිල්ලා අපි කියනවා මේ සුද්ධ පියවීමක් කියලා. උදාහරණයක් ඇටියට ඔයාට අපි හිතමු ඔයා බැංක් A හරි බැංක් A එකට එනවා බැංක් B එකෙන් ලැබීමක් තියෙනවා ඔයාට 200ක ඔයාට බැංක් B එකට ගෙවීමක් තියෙනවා 100ක ආයෙ එනවා ඔයාට බැංක් B එකෙන් ලැබීමක් තියෙනවායි කියලා 150ක ඊළඟට ඔයාට එනවා බැංක් B එකට ගෙවීමක් තියෙනවායි කියලා 250ක දැන් මේක තමයි ඔයාට හම්බෙච්ච ගනුදෙනු ටික right එතකොට අපි හිතමු මේ අපි දාමු ලැබීම් ප්ලස් කියලා දාමු ලැබීම් ප්ලස් ගෙවීම් කියන ඒවා අපි මයිනස් කරමු මයිනස් හරි මයිනස් එතකොට ප්ලස් මයිනස් ඊළඟට මයිනස් හරි ඒකට මයිනස් තියනවා දැන් මයිනස් කියන්නේ ගෙවීම් අනික ඒවා ලැබීම් right right දැන් ඔයා මේක අපි හිතමු ඔයා කරන එක net settlement එකක්. එතකොට ඔයා මොකද කරන්නේ? ඔයා බලනවා 200ක් ගෙවන්න 200ක් ලැබෙන්න තියෙනවා 100ක් ගෙවන්න තියෙනවා. එහෙනම් සුද්ධාගේ කීයද? එහෙනම් සුද්ධාගේ ලැබීම් 100යි. දැන් ඔයා මෙයාගෙන් අරගෙන මෙයාට ආයි ගෙවනවට වඩා ලේසියිනේ. මේ දෙකේ සුද්ධාගේ කීයද 100යිනේ. එතකොට 100 ගෙවනම් හරි. එතකොට 200ක් ලැබෙන්න තියෙනවා 100ක් ගෙවන්න තියෙනවා. එහෙනම් B බැංකුවෙන් ඔයාට 100ක් ලැබුණම වැඩේ ඉවරයි. දැන් හැබැයි ආයි ඔන්න එනවා 150ක් ලැබෙන්න තියෙනවා කියලා B බැංකුවෙන් Aට. එහෙනම් A බැංකුව කියනවා right okay එහෙනම් දැන් මට 250ක් ලැබෙන්න ඕනේ. ඇයි? 350ක් ලැබෙන්න තියෙනවා 200යි 150යි ගෙවන්න තියෙන්නේ 100යි. එහෙනම් 250ක් ලැබෙන්න ඕනේ. දැන් එතකොට අපි මෙතන දාගත්ත තමයි වෙනවා
ගෙවන්න තියෙන්නේ ආයි ගෙවන්න තියනවා කියලා 100ක් ඔයාලට තව දැන් කියනවා ආයිත් ඔක තව 100ක් ගෙවන්න තියෙනවා. එහෙමනම් දැන් 250 දැන් 150ක් ලැබෙන්න ඕන. ඒතකොට ඒ අනුව මේ ට්‍රාන්සැක්ෂන් වල ඔක්කොම ඔයා ගත්තොත් ඔයාලට පේනවා 200ක් 200ක් ලැබෙන්න තියෙනවා 100ක් ගෙවන්න තියෙනවා 150ක් ලැබෙනවා 100ක් ගෙවන්න තියෙනවා. එහෙනම් මේ දෙකේ නෙට් එක ගත්තොත් 350ක් ලැබෙන්න තියෙනවා 200ක් ගෙවන්න තියෙනවා. එහෙනම් ඔයා කියනවා මේ ට්‍රාන්සැක්ෂන් 4ක් අපි කරන්න ඕනේ. අපි එකපාර ට්‍රාන්සැක්ෂන් එකක් කරමු. මොකද්ද අපි කරන්නේ? අපි මේ 350යි 200 150 ඔයා මට ගෙවන්න. ඊයති. ආයි ඔයාට මම ගෙවන්නයි ඔයා මට ආපහු ඒ සල්ලි ගෙවන්න. ඒම ට්‍රාන්සැක්ෂන් 4ක් ඕනේ. අවසානයේ දවස් අවසානයේ මට 150ක් බැංක් A ගෙන් බැංක් B ට ආවනම් ඇති කියලා මම කියනවා. එතකොට මේ වගේ සුද්ධ එක ගත්තොත් මේකේ වෙන්න ඕනේ බැංක් B වල ඉඳලා බැංක් B වල ඉඳලා බැංක් A වලට 150ක් එවුවනම් මේ සමස්ත ගනුදෙනු වල කතාව ඉවරයි. නේ බැංක් B වල ඉඳලා බැංක් A වලට 150ක් එවුවනම් මේ වැඩේ ඉවරයි. දැන් මොකද අපි කරේ? අපි ගනුදෙනුවක් වෙන පාරට යවන්න ගියේ නෑ. අපි එන්න තියෙන ඒවා බැලුවා යන්න තියෙන ඒවා බලලා දවස් අවසානයේදී මොකද කියලා බැලුවා. ඒක දවස් අවසානයේදී අපිට පේනවා 150ක් බැංක් B වලින් ඒට ආවන මේ සමස්ත ගනුදෙනු වල කතාව ඉවරයි. හරි. එතකොට අපි මේක දැන් කොයි වෙලාවද කරන්නේ? දවස් අවසානයේ. එතකොට උදේ ඉඳලා ගනුදෙනු තියෙනවා. ලැබීම් තියෙනවා, ගෙවීම් තියෙනවා. දවස් අවසානයේදී තමයි සුද්ධාගය අපි පියවන්නේ. දැන් RTGS වල මෙහෙම කතාවක් නැහැ. RTGS වල කතාව තමයි බැංක් B වලින් 200ක් එන්න දිනවා නම් ඒක ඒ මොහොතේ එන්න ඕන. බැංක් B වලින් 200ක් 100ක් ගෙවන්න තියෙනවා නම් එයාට ආයි බලන් ඉන්න බෑ නෑ. අපි පහවසට බලමු ඒවා බෑ. ඒ වෙලාවෙම ගෙවන්න ඕන. ඊට පස්සේ ආයි බැංක් B වලින් ඔයාට එන්න ඕනේ නම් 150 ඒ වෙලාවෙම 150 එවන්න ඕන. බලන් ඉන්න බෑ. හරි. ආයි ගෙවන්න තියෙනවා නම් 100ක් ඒක ඒ වෙලාවෙම ගනුදෙනුව පියවන්න. RTGS වල මේ දවස් අවසන් වෙනකන් ඉන්න යම් කිසි කාලයක් අවසන් වෙනකන් ඉන්න ඒ ඉඳලා අපි ඉතුරු ගාන දෙගොල්ලෝ සුද්ධාගේ විතරක් පියවගමු. ඒව හරියන්නේ නැහැ. මේ ගනුදෙනුව සිද්ධ වෙච්ච ගමන්ම මේ වැඩේ වෙන්න ඕන. සල්ලි හම්බ වෙනවා නම් එවන්න ඕනේ. යවනවා නම් යවන්න ඕනේ. හම්බ වෙනවා නම් හම්බ වෙන්න. මේ ට්‍රාන්සැක්ෂන් රිවර්ස් කරන්න බෑ. මේකට අපි කියනවා රියල් ටයිම්. එහෙම නැත්නම් තත්කාලීන කියලා. මේකට හේතුවක් තියෙනවා. මොකද මේ RTGS වල සිද්ධ වෙන්නේ ලොකු ගනුදෙනු. ලොකු මිලියන්ස් ගණන් බිලියන්ස් ගණන් ගනුදෙනු සිදු වෙන්නේ. එතකොට මේ ගනුදෙනු දවස් අවසානයේ වෙනකන් තියන් ඉන්නවා කියන්නේ රිස්ක් එකක්. මොකද දවස් අවසානයේදී අනික් පාර්ශවයේ බංකොලොත් වුණොත් ඔන්න ඔබට ප්‍රශ්නයක්. ගනුදෙනුකාරයෝ ගනුදෙනු කරනවා ඔය දෙන්න සෙටල් කරගන්න නැතුව දවස් අවසාන වෙනකම් බලන් ඉන්න එකපාරට අනික් එක්කෙනා බංකොලොත් වෙනවා. හැබැයි මේ ගනුදෙනුකාරයෝ ගනුදෙනු කරලා. දැන් මොකද වෙන්නේ? දැන් ඔයාට ප්‍රශ්නයක්. මේකට අපි කියනවා කවුන්ටර් පාර්ටි රිස්ක්. ඒ කියන්නේ අනික් පාර්ශවය අවදානමට ලක්වීම නිසා ඇති වෙන ගැටලුව. ඒතකොට මෙහෙම වුණොත් ප්‍රශ්නයක්. ඒ නිසා මේ ලොකු ගනුදෙනු සිදු වෙනකොට අපිට එහෙම සුද්ධාගය පියවන්න දවස් අවසාන වෙනකම් බලන් ඉන්නකේ අවදානමක් තියෙනවා. ඒතකොට ඒ අවදානම අයින් කරන්න අපි මොකද කරන්නේ? මේ මහ පරිමාණ ගෙවීම් සිදු වෙන RTGS එකේ ගනුදෙනු රියල් ටයිම් එහෙම නැත්නම් තත්කාලීනව ඒ වෙලාවෙදීම පියවීමක් සිදු කරනවා. එතකොට මේ තත්කාලීන කියන්නේ ඒ වෙලාවෙම කරන එකට ඊට දලපදනම කියන්නේ මේ ආකාරයට දවස් අවසානයේ වෙනකන් ඉඳලා සුද්ධාගය ගන්න නැතුව එන විදියට ගනුදෙනුව කෙරීම 1-to-1 basis. දැන් වුණා නම් ඒ ගනුදෙනුව කරා ඉවරයි. දැන් එහෙම නැතුව එකතු කරගෙන ඉඳලා සුද්ධාගය පියවීමක් වෙන්නේ නැහැ. දැන් ඔයා ගත්තොත් එහෙම check settlement, slips, SEFT වගේ ඒවායි ඔන්න සුද්ධාගය පියවීමක් තමයි සිද්ධ වෙන්නේ. සම්පූර්ණයෙන් ගනුදෙනු ටික බලලා සුද්ධාගය ඔයා හෝමාරු කරගන්න. RTGS වල ඒව නැහැ. කෙලින්ම 1-to-1 ගනුදෙනුව වුණාද කරා.
දල පදනම අපි කියන එකට gross settlement කියලා. හරි. real time ඒ වෙලාවෙම කරා. ආයි එකතු කිරිලි නෑ. හරි මේක තමයි අපි කියන්නේ තත්කාලීන දල පදනම. හරි. තත්කාලීන දල real time gross. එතකොට දැන් ඔයගොල්ලන්ට ආයි මේක බලපුවම වාසියෙන් පේනවා. මොකද්ද තත්කාලීන කියන්නේ? මොකද්ද දල පියවීම කියලා කියන්නේ? එතකොට තත්කාලීන දල පියවීම පද්ධතිය එහෙම නැත්නම් RTGS කියන එක ගත්තොත් අපි කියනවා ඒක පරිගණක පදනම් කරගත් ඉලෙක්ට්‍රෝනිකව අරමුදල් පියවීමට කටයුතු කරන පද්ධතියක්. එතකොට මේක සම්පූර්ණ පරිගණකගත පද්ධතියක්. ඉලෙක්ට්‍රෝනිකව අරමුදල් පියවීම සිදු කරනවා එකිනෙකා අතර. එතකොට මේ තත්කාලීන දල පියවීම පද්ධතියේ තියෙන පියවීම් ගිණුම් වල තියෙන අරමුදල් භාවිතා කරලා රියල් ටයිම් එහෙම නැත්නම් ඒ මොහොතේම තත්කාලීන පදනම මත සෑම ගෙවීම් උපදෙසක්ම වෙන්වෙන්ම 1-to-1 basis අවලංගු කළ නොහැකි ලෙස no reversals පිළිවෙලින් පියවීම සිදු කරනවා 1 2 3 කියලා එන පිළිවෙල අනුව. එතකොට ගණදුනුවක් ආවා ඒක පියෙව්වා ඉවරයි. දෙවෙනි ගණදුනුව ගත්තා පියෙව්වා ඉවරයි. තුන්වෙනි ගණදුනුව ගත්තා කරා ඉවරයි. මේ විදිහට තත්කාලීන දල පියවීම පද්ධතියේ සිදුවන ගණදුනු තත්කාලීන පදනමක් මත වෙන්වෙන්ව අවලංගු කළ නොහැකි ලෙස පිළිවෙලට පියවීම සිදු වෙනවා. එතකොට මේ පද්ධතිය 2003 දී ශ්‍රී ලංකා මහා බැංකුව හඳුන්වා දෙනවා ශ්‍රී ලංකාවට මේ විශාල පියවීම් සිදු කිරීම සඳහා. එතකොට මේ පද්ධතියේ සිදුවන ගණදුණු වල විශාලත්වය සහ වැදගත්කම සලකලා ශ්‍රී ලංකා මහා බැංකුව මේ පද්ධතිය ඍජුවම අධීක්ෂණය ක්‍රියාත්මක කිරීම සිදු කරනවා. මේක සමස්තයක් වශයෙන් අපි පද්ධති මේ වශයෙන් වැදගත් පද්ධතියක් ලෙස වර්ගීකරණය කරනවා. එතකොට අපි මේ දල පියවීම සහ ශුද්ධ පියවීම ගැන කතා කරා. එතකොට අපි කිව්වා ශුද්ධ පියවීමකදී සිදු වෙන්නේ දවස අවසානයේදී ගෙවන එක කියලා. right? එතකොට මේ මෙතන තියෙන්නේ ඒ වගේ එකක්. අපි දමු බැංක් A වලට එනවා pay bank B 2500යි pay bank B 500යි receive from bank B 1000යි receive from bank B 500යි. එහෙමනම් මේවායේ සමස්තයක් එකතු කිරීම අඩු කිරීම කළා ගත්තම් pay කිව්වම 3000ක් ගෙවන්න තියෙනවා 1500ක් ලැබෙන්න තියෙනවා. එහෙනම් සුද්ධ උත්තරේ තමයි 1500ක් ලැබෙන්න තියෙනවා. right? එහෙමනම් bank B වලට bank B වලට A කියන බැංකුව 1500ක් ගෙවුවම වැඩේ ඉවරයි. ඒතර bank B පැත්තෙන් ගත්තම bank B වලට A වලින් 1000ක් ලැබෙන්න දිනවා. A වලින් 1500ක් ගෙවන්න තියෙනවා. ඒතකොට 1500ක් ගෙවන්න තියෙනවා. 1200ක් ලැබෙන්න තියෙනවා. එහෙනම් bank B ගෙවන්න වෙනවා A කියන බැංකුවට 300ක්. දැන් bank A net කරලා 1500ක් ගෙවන්න තියෙනවා. bank B net කරපුවම 300ක් ගෙවන්න තියෙනවා. මේගොල්ලෝ මේකත් එකතු කරගෙන බැංකු දෙක අතර රුපියල් 1200ක් මාරු කරගත්තා මේ වැඩේ ඉවරයි. right? ඒකට 300ක් මෙයාට ගෙවන්න තියෙනවා. A වලින් B ට 2500 ලැබෙන්න තියෙනවා. එහෙනම් A වලින් B ට 1500ක් ලැබෙන්න තියෙනවා. B වලින් 300ක් ගෙවන්න තියෙනවා නම් A අර ලැබෙන්න තියෙන 300ත් අඩු කරලා B ට 1200ක් ගෙවුවම ඇති. මේ විදිහට තමයි ගණදුණු සිදුවෙන්නේ. ඒකට දිනේ පුරා කරපු ගණදුණු වල සුද්ධාගය අරගෙන බැංකු දෙක අතර හෝමාරු කළ යුතු අගය පමණක් දිනේ අවසානයේදී හෝමාරු කර ගන්නවා. මෙවැනි දෙයකට අපි කියනවා net settlement එකක් කියලා. සුද්ධ settlement එකක්. හරි. ඒකට මේකෙදි සිදුවෙන ගණදුණු ප්‍රමාණය අඩුයි. දැන් ඔයා ඇත්තටම මෙතන ගණදුණු තනිව කරා නම් මෙතන 4යි මෙතන 4යි ගණදුණු 8ක් සිද්ධ වෙන්න ඕන. මේකටවත් ගණදුණු දෙකක් සිද්ධ වෙනවා. දැන් මෙතනදී එක ගණදුණුවයි සිද්ධ වෙන්නේ. එතකොට මේ ශුද්ධ පියවීමක් තියෙනකොට ද්‍රවශීලතාවය ගොඩාක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හැම වෙලාවෙම ගණදුණු වෙන්නේ නැහැනේ. එතකොට දිනේ අවසානයේ නම් ගණදුණු වෙන්නේ නැත්තම් යම් කිසි කාලයකට පස්සේ නම් ගණදුණු වෙන්නේ. ඒ වෙලාවට සල්ලි තිබ්බනම් ඇති. හැම වෙලාවෙම සල්ලි තියෙන්න ඕනේ නැහැ. හැබැයි
තත්කාලීන එහෙම නැත්නම් හැම වෙලාවෙම ගනුදෙනු වෙනවා නම් ඔයාට දිනේ පුරා සල්ලි තියෙන්න ඕන. ඒ කියන්නේ දැන් හැම වෙලාවෙම ඔයා ගනුදෙනු කරනවා නම් පර්ස් එකේ හැම වෙලාවෙම සල්ලි තියෙන්න ඕන. නමුත් ඔයාට කියනවා නම් අද අපි දෙන්නගේ ඔක්කොම සෙටල්මන්ට් එක අපි හවසට විසඳගමු කියලා. ඔයා හවසට ATM එකෙන් පර්ස් එකේ සල්ලි අරන් ආව නම් ඇති. එහෙම නැත්නම් පර්ස් එකේ හැම වෙලාවෙම සල්ලි තියන් ඉන්න ඕනේ. මදි වෙනකොට ආයෙ සල්ලි පුරවන්න ඕනේ. මෙහෙම දෙයක් තියෙනවා. ඒතකොට ශුද්ධාගය පියවීමේ ක්‍රමය මත දැන් net settlement කියන ක්‍රමයේදී ඔයාලට දවස පුරා ද්‍රවශීලතාවය ඕනේ නැහැ. ඒ ගනුදෙනුව වෙන වෙලාවට තමයි මුදල් තියෙන්න ඕනේ ඒක ඕනා කරන්නේ. ඒ වගේම දැන් මේකෙදි ගනුදෙනු ගොඩාක් වෙන්නේ නැහනේ. දැන් ගනුදෙනු 8ක් වෙන්න ගිය එකට ඔයා කරන්නේ එක ගනුදෙනුව. එතකොට සරලයි. complicated නෑ. හැබැයි මේකේ පියවීම සිද්ධ වෙන්නේ ප්‍රමාද වෙලා. ඒ කියන්නේ ඔය දෙන්න අතර අවසාන අරමුදල් හුවමාරු සිද්ධ වෙන්නේ ප්‍රමාද වෙලා දවස් අවසානයේදී එහෙම නැත්නම් යම් කාලයක් අවසානයේ. ඒ කාලය අතරතුර අනික් පාර්ශවය බංකොලොත් වුණොත් ද්‍රවශීලතා ගැටලුවකට මුහුණ දුන්නොත් ඔන්න ඔයාට අවදානමක් ඇති වෙනවා. ඊළඟට ගෙවීම් පැහැරහැරීමක් කරොත් ඒ හරහා ඔයාට අවදානම අධිකයි. ඒ වගේම ඔයාට පිටිපස්සට ගිහිලා එක එක ගනුදෙනු දෙහලා බලන්න සිද්ධ වෙනවා. ඒක ඊටමත් අපහසු තත්ත්වයක් වෙනවා. එතකොට මේ ශුද්ධාගය සරලයි, ලේසි, ද්‍රවශීලතාවය වැඩි ඕනේ. නමුත් අවදානම වැඩි. දලපදනමේදී අපි කතා කරා වගේ මෙහෙම බලන් ඉඳිල්ලක් නැහැ. ගනුදෙනුවක් වුණාද ඉවර වෙනවා 1-to-1 basis. ආයි එක එකතු කර බංච් කරලා කපා හැරලා එකිනෙකාට ශුද්ධාගය ඒ කතා මේ දලපදනමේදී නැහැ. ඒතකොට එතනදී අර කවුන්ටර් පාර්ටි රිස්ක් එක එහෙම නැත්නම් අනිත් පාර්ශවයේ බංකොලොත් වීම නිසා ඇතිවිය හැකි අවදානම අඩු වෙනවා. එතකොට මේ 2003 දී ශ්‍රී ලංකා මහා බැංකුව මේ තත්කාලීන ගෙවීම් පද්ධතිය හඳුන්වා දීම මගින් උත්සාහ කරා මේ විශාල ගනුදෙනු නිසා ඇතිවෙන මේ කවුන්ටර් පාර්ටි රිස්ක් එක අවම කරන්න. right? නෝන විශාල වටිනාකමක් ඇති ගනුදෙනු පියවීමේදී ඇතිවිය හැකි අවදානම අවම කිරීම මේ තත්කාලීන දල පියවීමේ ප්‍රධාන අරමුණ. ඊළඟට අනිත් ප්‍රශ්නේ තමයි මේකේ තත්කාලීන දල පියවීම පද්ධතිය ක්‍රියාත්මක කරනකොට ඉහළ ද්‍රවශීලතාවයක් ඕන. ඇයි දැන් මේකේ ගනුදෙනු එනකොට ගෙවන්න ඕන. එනකොට පියවන්න ඕන. ඒක කරන්න නම් ඔයාගේ අතේ හැම වෙලාවෙම සල්ලි තියෙන්න ඕන. නේ? හැම වෙලාවෙම සල්ලි තියෙන්න. හැම බර්ස් එක හැම වෙලාවෙම පිටලා තියෙන්න. ඒතකොට මේ දිනය පුරා ලොකු ද්‍රවශීලතාවයක් ඕන. ඒතකොට මේ වගේ වෙලාවක මේක සපෝට් කරන්න මහා බැංකුව අර නිර්ලේඛන සුරැකුම්පත් ක්‍රමයේ තියෙන සුරැකුම්පත් අපේට තියාගෙන වාණිජ බැංකු ප්‍රාථමික වෙළඳුන්ට අය කිරීමකින් තොරව දිනය පුරා ද්‍රවශීලතා පහසුකම් සැපයීම සිදු කරනවා. එතකොට යම් කිසි වෙලාවක ඔවුන්ට මේ ගනුදෙනුවක් කැවලා ගෙවා ගන්න ඕන නම් ඒ වෙලාවේ මුදල් නැත්තම් ඔවුන්ගේ පියවීම් ගිණුම් වල මහා බැංකුව විසින් සුරැකුම්පත් වලට ඉදිරිව ද්‍රවශීලතා පහසුකම ලබා දීම සිදු කරනවා. මේ පද්ධතියේ ක්‍රියාකාරීත්වය පවත්වා නැත්තම් හැම වෙලාවෙම සල්ලි තියාගෙන ඉන්න අමාරු නිසා සහ ද්‍රවශීලතාවයේ දිනේ පුරා අවශ්‍ය වෙන නිසා. ඒ විදිහට තමයි මහා බැංකුව මේ තත්කාලීන දල පියවීම පද්ධතියේ සහභාගීකරුවන්ට ඒ පද්ධතිය ක්‍රියාත්මක කරනකොට සහයෝගය සපයන. එතකොට මේ ගෙවීම් පද්ධතියක් දිහා බැලුවොත් අපි දන්නවා ප්‍රධාන අවදානම් දෙකයි ගෙවීම හා පියවීම පද්ධතියක. පළවෙනි එක තමයි අනික් පාර්ශවය හා සම්බන්ධව ඇතිවන ද්‍රවශීලතා අවදාන. ඒක තමයි අපි දන්නවා එක පාර්ශවයන් දෙකක් අතර ගනුදෙනුව සිදු වෙනවා නම් මේ පැත්තෙන් ගනුදෙනුව සිදු කරලා ගනුදෙනුකරුවා මේ පැත්තේ බැංකුව කියනවා රයිට් වැඩේ හරි කියලා ගනුදෙනුකරුවා යවනවා. අනික් පැත්තේ බැංකුව ගැන විශ්වාසය තියාගෙන නමුත් අනික් පැත්තේ බැංකුව
යම් කිසි විදියට ද්‍රවශීලතා අර්බුදයක් දක්වුණොත් එහෙම නැත්නම් බංකොලොත් භාවයටපත් වුණොත් මේ බැංකු දෙක අතර ගනුදෙනු පියවා ගැනීමට හැකියාව නැති වෙලා යනවා. ඒ තුල අවදානම ඇති වෙනවා. ඒතකොට මේක තමයි මේ තත්කාලීන දල පියවීම පද්ධතියෙන් ඉවත් කරන්නේ. ඒතකොට විශාල වටිනාකමක් ඇති ගනුදෙනු පියවීමේදී ඇතිවිය හැකි පියවීමේ අවදානම එහෙම නැත්නම් සෙටල්මන්ට් රිස්ක් එක අවම කරන්න තමයි මේ 2003 දී ආරම්භ වෙන්නේ. එතකොට ඉහළ වටිනාකමකින් යුතු කාල සංවේදී ගෙවීම මේ RTGS හරහා සිද්ධ වෙනවා. මේ RTGS එක මතක තියාගන්න පොඩි ගෙවීම් වලට භාවිතා කරන්නේ නැහැ. RTGS එක සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ විශාල ගෙවීම් සඳහා. සාමාන්‍යයෙන් 5 මිලියන් වලටවත් වඩා වැඩි එකක් තමයි මේකේ භාවිතා වෙන හේතුව. මේකේ charge එකත් වැඩි, cost එකත් වැඩි සහ මේක පොඩි ඒවට භාවිතා කරන්නේ පොඩි ඒවට තියෙනවා සිල්ලර ක්‍රම, right? slips තියෙනවා, SEF තියෙනවා, ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් අපි මේ transactions දිහා බැලුවොත් 51%ක්ම transactions සිද්ධ වෙන්නේ මිලියනයක් මිලියන 100ක් අතර ගණදුණු, right? ඊට මිලියන 100ක් 500ක් අතර ගණදුණු 15ක් ප්‍රමාණ සිද්ධ වෙනවා. මිලියන 500ක් 1000ක් අතර 5.4ක් 100ට ඊට මිලියන 1000ට වැඩි ගණදුණු 7ක් විතර මේ ක්‍රමේ දක්වන්න ලැබෙනවා. හැබැයි මේ අපි කොහෙලවත් කියන්නේ මේ පොඩි ට්‍රාන්සැක්ෂන්ස් කරන්න බෑ කියලා. දැන් ඔක දැක්කොත් මේ below 1 million 19ක් percentage එකක් තියෙන below 1 million transactions, right? නමුත් සාමාන්‍යයෙන් මෙවැනි transactions මේ system එක හරහා සිදු වෙන්නේ හේතුව මේවායේ තියෙන අවදානම අඩුයි, පොඩි ගණන්, ඒ වගේම මේකේ තියෙන charge එකත් වැඩි. ඒ නිසා හුඟක් වෙලාවට ගණදුණුකරුවෝ, සාමාන්‍ය ගණදුණුකරුවෝ, ව්‍යාපාරිකයෝ මේ RTGS එකට යොමු වෙන්නේ නැහැ. ඔවුන් යොමු වෙන්නේ SLIPS, SEFT වගේ ක්‍රමවේදයන් වෙත. ඒකට අපි නිකන් payment bulletin එකේ තියෙන summary එක ගත්තොත් අපිට පේනවා RTGS එක ගත්තම RTGS system, the large value inter-participant fund transfer system in Sri Lanka, owned and operated by CBS. Right? ශ්‍රී ලංකා මහා බැංකුව ඍජුවම මේ සඳහා දායක වන බව මෙහිදී සඳහන්. It's 2 o'clock. කොට අපි ගත්තොත් මෙතන ආයි බලන්න asset in second quarter 2021 දෙවෙනි කාර්තුව අවසන් වෙනකොට සහභාගීකරුවන් 34ක් RTGS system එකේ අපිට දක්වන්න ලැබෙනවා. මහා බැංකුව, දියාපදිංචි වාණිජ බැංකු 24ක්, primary dealers ලා 7 දෙනෙක්, employee provident fund එමෙන්න EPF එක, CDS එක, Colombo Stock Exchange එක මේකේ participants ලා හැටියට අපිට දක්වන්න ලැබෙනවා. එතකොට මේ තියෙන්නේ volume එක සහ transaction sizes අපි compare කරලා. ඒතර ඔයාලට පේනවා මේකේ හරහා යන transaction types, සිදුවෙන විවිධ transaction වර්ග මොනවාද කියලා නේ. ඒතර repo settlements, repo settlements, ඊළඟට intraday liquidity facilities, ඊළඟට standing deposit facilities, interbank transactions, customer transactions උත් තියෙනවා යම් කිසි ප්‍රමාණයක්, clearing house transactions, internal fund transfers, other transactions, right? මේ ආකාරයට අපිට transactions බලා ගන්නට පුළුවන්. කොහොමද RTGS එකේ වෙන විවිධ වර්ගයේ transactions මොනවද? right, ඒ RTGS ගැන අපි කතා කරේ. ඊළඟට අපි කිව්වා මේ RTGS එකත් ඇතුළත් පද්ධති මේ වශයෙන් වැදගත් පද්ධතියක් නිසා අපිට තව හඳුන ගන්න පුළුවන් කියලා ලංකා සිකියුර් පද්ධතිය. එතකොට මේ ලංකා සිකියුර් පද්ධතියේ RTGS එක ඇරුණම නිර්ලේඛන සුරකුම්පත් පියවීමේ ක්‍රමය, නිර්ලේඛන සුරකුම්පත් තැන්පතු ක්‍රමය දක්නට ලැබෙනවා. නිර්ලේඛන සුරකුම්පත් තැන්පතු ක්‍රමය කියන්නේ රාජ්‍ය සුරකුම්පත් වල භාරකාරයා මෙන්ම ලියාපදිංචි කරලා තියෙන ස්ථානය. right? එතකොට මේකේ ආයෝජකයන්ගේ ගිණුම් පිළිබඳ සියලු විස්තර අන්තර්ගත වෙලා තිනවා
අපි මේ ගැන කලින් කතා කරා. right එතකොට මේ සුරකුම්පත් යම් කිසි පුද්ගලයෙක් අලෙවි කරපුවාම ඉලෙක්ට්‍රොනිකලි ඒ පුද්ගලයාගේ ආයෝජන ගිණුමෙන් ඒක අඩු වෙලා ඒ මිලදීගත් පුද්ගලයාගේ ආයෝජන ගිණුමට ඒක එකතු වෙනවා. එතකොට මේක එකතු වෙනවා ලංකා සිකියුර් පද්ධතිය හරහා. එතකොට ගෙවීමට එරෙහිව පැවරීම ගෙවීම සිදු වෙන විට පැවරීම යන පදනම මත සුරකුම්පත් ගනුදෙනු මේ තුල සිද්ධ වෙනවා. මේකෙත් සිදු වෙන ගනුදෙනු නැවත අවලංගු කරන්නට බෑ. ගනුදෙනු සිදු වුණොත් එය සිදු වුණා තමයි. ආයි ඔබට රිවර්ස් කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. right දැන් අපි බලුවොත් එහෙම මේ තත්කාලීන දල පියවීම පද්ධතියේ සිදු වෙන ගනුදෙනු මොනවද? RTGS එකේ සිද්ධ වෙන ගනුදෙනු මොනවද? මේකත් ඔබට කෙටි ප්‍රශ්නයකට අහන්න පුළුවන් ප්‍රශ්නයක්. එතන මොකද සිදු වෙන ගනුදෙනු? අපිට කියන්න පුළුවන් පළවෙනි එක අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළඳපොළ ගනුදෙනු. interbank settlements. ඊළඟට රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ ගනුදෙනු. government securities market එකේ සිද්ධ වෙන ගනුදෙනු. ඊළඟට විවට වෙළඳපොළ සම්බන්ධ ගනුදෙනු. ඊළඟට පාරිභෝගිකයන්ට පුළුවන් තමන්ගේ හදිසි ගෙවීම් RTGS එක හරහා කරන්න. ඒකත් බැංකු වලට පුළුවන් ෆැසිලිටිස් ගන්න. හැබැයි මේකට යන charge එක සාමාන්‍යයෙන් අනික් ඒවාට යනවට වඩා වැඩි. ඊළඟට ලංකා ක්ලියර් සමාගම මෙහෙයවන නිෂ්කාශන පද්ධතිවල ශුද්ධ ශේෂයන් පියවීම. උදාහරණයක් ඇරෙන්න අපි දන්නවා චෙක්පත් නිෂ්කාශන පද්ධතියේ ශුද්ධ ශේෂ පියවනවා. ඒතර චෙක්පත් වලින් ඔබට ලැබෙන්න තියෙන මුදල, ගෙවන්න තියෙන මුදල බලලා ඒතර අන්තර් බැංකු මුදල් හෝමාරුවක් සිදු වෙනවා. ඊළඟට සෙෆ්ට් එක ස්ලිප්ස් එක. ඉතින් මේවයි ගනුදෙනු වල ශුද්ධාගය හොයාගෙන පියවීම RTGS එක හරහා සිදු වෙනවා. right එතකොට මේවා සිදු වෙන්නේ one time. දැන් ඔබට පුළුවන් සෙෆ් ට්‍රාන්සැක්ෂන්ස් කරන්න. දැන් ඔබ සෙෆ් ට්‍රාන්සැක්ෂන්ස් කරපුවාම ඔබගේ ගිණුමෙන් අඩු වෙලා අනිත් බැංකුවේ ඉන්න පුද්ගලයාගේ ගිණුමට මුදල් යනවා. නමුත් බැංකු දෙක අතර මේ මුදල් හෝමාරුව වෙන්නේ නැහැ. බැංකු දෙක ඒ ගනුදෙනු ඔක්කොම එකතු කරලා ශුද්ධාගය අරගෙන යම් කාලයකට පස්සේ තමයි සෙටල්මන්ට් එක කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් සයිකල්ස් දෙකකට සෙටල්මන්ට් එක වෙනවා. එතකොට උදේවරුේ තියෙන මුදල් ගනුදෙනු ඔක්කොම අරගෙන ඒ ශුද්ධාගය පියවනවා. ඊළඟ සෙකන්ඩ් සයිකල් එකේ ශුද්ධාගය පියවනවා. එතකොට මේ ශුද්ධ අගය පියවනකොට ඒක කරන්නේ RTGS එක හරහා. ශුද්ධාගය පියවීම ගන්න RTGS එක හරහා. එතකොට ඒක තමයි මේ අන්තිම පොයින්ට් එකේ අපි කතා කරන්නේ. right දැන් ඊට පස්සේ සාමාන්‍ය මහ ජනතාවට වැදගත් වන විශේෂයෙන්ම අපි එදිනෙදා ගැටෙන සුළු පරිමාණ ගෙවීම් පද්ධති ගැන අපිට කතා කරන්න පුළුවන්. එතකොට ඒ යටතේ අපි කතා කරනවා ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය, ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය, ඊළඟට එක්සත් ජනපද ඩොලර් චෙක්පත් අනකර නිෂ්කාශන පද්ධතිය, ශ්‍රී ලංකා අන්තර් බැංකු එක්සත් ජනපද ඩොලර් මාර්ගගත ගෙවීම් පද්ධතිය, විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණය. එතකොට මේවා අපිට හුඟක් ෆැමිලිය බැංකු වල නේ CITS එක ස්ලිප්ස් සෙට් කියන ඒවා. right අපි මුලින්ම බලමු මේ ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය දිහා. මේක අපි කියනවා CITS එක කියලා. එතකොට කලකට පෙර චෙක්පත් නිෂ්කාශනය කරේ කොහොමද කියලා බැලුවොත් එහෙම අපි දන්නවා දැන් අපි හිතමු සම්පත් බැංකුවක අපි කලින් ගත්ත උදාහරණ සම්පත් බැංකුවේ කරන්ට් account holder කෙනෙක් චෙක් එකක් නිකුත් කරපුවාම HNB එකේ account එකක් තියෙන ගනුදෙනුකරුවෙකුට මේ ගනුදෙනුකරුවා ගිහිල්ලා තමන්ගේ HNB එකේ තියෙන කරන්ට් account එකට ඩිපොසිට් කරනවා මේ චෙක් එක. එතකොට මේ චෙක් එක දැන් මොන හරි ක්‍රමවේදයකින් සම්පත් බැංකුවට එවලා ඒකෙන් ෆන්ඩ්ස් අරගන්නට ඕන. එතකොට අතීතයේ සිද්ධ වෙන්නේ මේ චෙක් එක ෆිසිකලි අරන් ගිහිල්ලා මහ බැංකුවට ලබා දීලා ඒකෙන් සම්පත් බැංකුවට එවලා සම්පත් බැංකුව ඒක account එක බලලා ඕනර් කරනවා නම් ගෙවීම සිදු කරනවා, රිටර්න් කරනවා නම් රිටර්න් කරනවා. එතකොට මේක මේ ෆිසිකලි චෙක් එක එහාට මෙහාට යනවා. මේකට ලොකු කාලයක් ශ්‍රමයක් වැය වෙනවා. එතකොට ඒ දවස්වල ක්ලියරින් ටේබල් කියලා ටේබල් එක දාගෙන එන චෙක් එක එක බැංකු වලට සෝට් කරලා
ඒවා සකස් කරලා ගිහින් දීලා මේ වගේ ලොකු කාර්යභාරයක් තමයි ඒ කාලේ තිබ්බේ. ඉතින් මේ සාමාන්‍යයෙන් චෙක් එකක් ක්ලියර් වෙන්න දවස් 3ක් අවුට් ස්ටේෂන් චෙක් එකක් නම් ඊටත් වඩා කාලයක් වැයවීම දක්නට ලැබෙනවා. right? එතකොට මේ ඉතින් කෝල් කර කර සමහරක් වෙලාවට අහන දැන් චෙක් එක හරියද ක්ලියර් වුණාද? තව කල් යනවාද? ඔහොම තමයි තිබුණේ. මේ සියලු ප්‍රශ්න වලට විසඳුමක් හැටියට 2002 වර්ෂයේදී 2006 වර්ෂයේදී මේ චෙක්පත් මෙම් ෆිසිකලි අරන් යනවා වෙනුවට ඉලෙක්ට්‍රොනිකව මේකේ ස්කෑන් ඉමේජස් බැංකු අතර හුවමාරු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සකසලා ඒ ක්‍රමවේදය ඉදිරිපත් කරා මහා බැංකුව විසින්. එතකොට මේ චෙක්පත් නිෂ්කාශන පහසුකම් සපයන්න 2002 දී මහා බැංකුව නිර්මාණය කරා ලංකා ක්ලියර් සමාගම. එතකොට මේ ලංකා ක්ලියර් සමාගම කියන්නේ මහා බැංකුවත් අනිකුත් බැංකුත් එකතු වෙලා හදපු සමාගමක්. එතකොට මේ ලංකා ක්ලියර් සමාගම තමයි මේ චෙක්පත් නිෂ්කාශන පහසුකම් සැපයීමේ අරමුණෙන් 2002 වසරේදී පිහිටුවල බලය පැවරුවා. එතකොට ඊට පස්සේ 2006 දී මේ චෙක් ඉමේජින් එහෙම නැත්නම් චෙක්පත් ස්කෑන් කරලා විද්‍යුත් මාර්ගයේ ඉදිරිපත් කිරීමට අවශ්‍ය ක්‍රමවේදය සකස් කරා. ඊළඟට මේ ලංකා ක්ලියර් ආයතනය මේ ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය ඉංග්‍රීසියෙන් කියනවා චෙක් ඉමේජින් ට්‍රන්කේෂන් සිස්ටම් හඳුන්වා දුන්නා. දැන් මේක හඳුන්වා දීපු ගමන් අර ෆිසිකලි මේ චෙක්පත එක තැනක ඉඳලා තවත් තැනකට ගෙනියන්න චෙක්පත එහෙට මෙහෙට මාරු කරන්න අවශ්‍යතාවය ඉවත් වුණා. දැන් ඉලෙක්ට්‍රොනිකව තමයි මේක යන්නේ. එතකොට මේකේ ප්‍රතිඵලය උනේ ලංකාවේ සියලුම ප්‍රදේශ ආවරණය කරමින් T+1 පදනම මත චෙක්පත් නිෂ්කාශනය සිදු කළ හැකි ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා. දැන් මතකද යන T+1 කියන්නේ මෙහෙම දෙයක්. T කියලා කියන්නේ චෙක්පත ඩිපොසිට් කරන දවස. එතකොට ඔයා අද ගිහිල්ලා බැංකුවට චෙක්පත ඩිපොසිට් කරා නම් අද අපි ගන්නේ T කියලා. හරි? එතකොට +1 කියන්නේ එකතු කිරීම එක වැඩ කරන දිනයක්. එතකොට ඊළඟ වැඩ කරන දිනය. එතකොට අද ඔයා ඩිපොසිට් කරා නම් ඊළඟ වැඩ කරන දිනේදී ඔබට මේ චෙක්පතට අදාළ මුදල් ලැබෙන එක තමයි අපි කියන්නේ T+1. ඩිපොසිට් කරපු දවස ප්ලස් එක වැඩ කරන දිනයක් ඒ කාලය ඇතුළත ඔබට මුදල් ලැබෙනවා. එවනම් T+1 ඩිපොසිට් කරපු දිනේ සිට එක් වැඩ කරන දිනක් ඇතුළත මුදල් ලබා ගැනීමට හැකිවන ආකාරයට මේක කාර්යක්ෂම වුණා. එතකොට චෙක්පතේ වටිනාකම නිෂ්කාශනයට ඉදිරිපත් කර දවසේ ඉඳලා ඊළඟ පළවෙනි වැඩ කරන දිනේදී මුදල් ලැබීම මේ ක්‍රමය හරහා සිද්ධ වුණා. එතකොට අද දවසේ අපි දන්නවා ක්ලියරින් ටයිම් එකට ඉස්සෙල්ලා ඔයා ගිහලා චෙක්පතක් ඩිපොසිට් කරොත් ඔයාට පහුවෙන්දා හවස් වෙනකොට ඒ අදාළ මුදල ලැබෙනවා. right? එතකොට බැංකුව මොකද කරන්නේ? මේ ඩිපොසිට් කරන චෙක්පත ස්කෑන් කරලා ඒක ලංකා ක්ලියර් ආයතනයේ විද්‍යුත් චෙක්පත් නිෂ්කාශන ක්‍රමයට ඉලෙක්ට්‍රොනිකව අප්ලෝඩ් කරනවා. ෆිසිකල් චෙක් එක බැංකුවේම තියාගන්න. ෆිසිකල් චෙක් එක කොහෙවත් යවන්නේ නැහැ. දැන් ඉස්සර මේ ස්කෑන් කරපුවා CD එකකට දාගෙන ගිහිල්ලා CD එක දුන්නා. දැන් CD එකක් අවශ්‍ය නැහැ. කෙලින්ම අප්ලෝඩ් කරන්නට පුළුවන්. හදිසියක් වුණොත් විතරයි CD එක අරන් යන්නේ. ඒ අනුව සෑම දවසකම යම් ජංගම ගිණුම් වලට තැන්පත් කරපු වෙනත් බැංකුවල චෙක්පත් වලට අදාළ මුදල් බැංකුවකට ලැබෙනවා. ඒ වගේම බැංකුවේ ගණනුකරුවෝ නිකුත් කරපු වෙනත් බැංකුවල තැන්පත් කරපු ජංගම ගිණුම් වල චෙක්පත් වලට මුදල් ගෙවන්න සිදු වෙනවා. right? එතකොට දැන් උදේට ඔයාට තියෙනවා එළියට යවන්න අවුට්වර්ඩ් එකක්. ඒකට එනවා ඔයාට ඔයාගේ බැංකුවේ නොවන වෙනත් බැංකුවල චෙක්පත් ඔයාගේ කරන්ට් account holders ලා ඇවිල්ලා තැන්පත් කරලා accounts වලට. එතකොට දැන් ඔයා ගාව තියෙනවා ඔයාගේ current account holders ලා තැන්පත් කරලා තියෙනවා HNB බැංකුවේ, PABC එකේ, commercial බැංකුවේ චෙක්පත්. එතකොට ඒවා ඔයා යවන්න ඕනේ නිෂ්කාශනය සඳහා. ඊළඟට වෙනත් බැංකුවල තියෙන්න පුළුවන් ඔයාගේ බැංකුවේ චෙක්පත්. අපි ඔයාගේ දැන් අපි උදාහරණයක් ගත්තේ සම්පත් බැංකුවේ account holder කෙනෙක්. ඒතකොට සම්පත් බැංකුවේ චෙක්පත් තියෙන්න පුළුවන්
වෙනත් බැංකු වලට ගිහිල්ලා. එතකොට සම්පත් බැංකුවේ චෙක් පත් තැන්පත් කරලා දෙන්න පුළුවන් කමර්ෂල් බැංක් එකේ HNB එකේ HSBC එකේ මේක තැන්පත් කරලා දෙනවා. එතකොට ඒවා පිළිබඳ තොරතුරු ඔයාලට ලැබෙනවා. එතකොට ඔයා අනික් බැංකු වල ඒවා යවනවා ඒ බැංකු වලට බලලා ඕනර් කරන්න කියලා ඕ රිජෙක්ට් කරන්න කියලා ඔයාට හම් වෙනවා. ඔයාගේ ගණනුකරුවෝ නිකුත් කරපු චෙක් පත් ඕනර් කරන්න හරි රිජෙක්ට් කරන්න. ඒ අනුව මුදල් ලැබීම සහ ගෙවීම කියන කාරණා දෙක සිදු වෙනවා. ඊළඟට මේ ලැබෙන චෙක් පත් ඔබට ඔබ බලනවා මේක ඉලෙක්ට්‍රොනික ඉමේජ් එක දිහා බලන්න ෆිසිකල් චෙක් එක හම්බෙන්නේ නැහැ. ඒකට මේ ඉමේජ් එක දිහා බලලා බ්‍රාන්චස් වලට ඒ තොරතුරු යවලා ඔයාලට කරුණු දෙකක් කරන්න පුළුවන්. පළවෙනි එක තමයි ඔයාලට පුළුවන් චෙක් පත ඕනර් කරන්න, එහෙම නැත්නම් පේ කරන්න චෙක් පතට. එහෙම නැත්නම් චෙක් පත රිටර්න් කරන්න. එහෙම නැත්නම් අගරු චෙක් පත් නිවේදනයක් නිකුත් කරන්න. right? එතකොට මේ ආකාරයට ඕනර් කරොත් ඒ සඳහා ඔබ ගෙවීම් සිදු කරන්නට ඕනේ. රිටර්න් කරොත් ඒ රිටර්න් නෝටිස් එක ඔබ යවන්නට ඕනේ හේතුවක් සහිතව. ඔය රිටර්න් කරන්න පුළුවන් හේතු තියෙනවා. ඒ අදාළ හේතුව මොකක්ද කියලා සටහන් කරලා ඔබ යවන්නට ඕනේ. එතකොට මේ ආකාරයට මේ ඉලෙක්ට්‍රොනිකව සිදුවන කටයුත්තට අදාළ ශුද්ධ ශේෂ පියවීම ඔබ RTGS එක හරහා තමයි සිදු කරන්නේ. එතකොට ඔබට ලැබෙන්න තියෙන ප්‍රමාණය, ගෙවන්න තියෙන ප්‍රමාණය ගණනය කරලා ශුද්ධ ශේෂය ඔබ පියවීම සිදු කරනවා. මේ තියෙන ලංකා ක්‍රියා ආයතනයේ ලෝගෝ එක, මේ තියෙන්නේ ස්ලිප්ස් ලෝගෝ එක. එතකොට චෙක් ක්ලියරින් ගැන අපි කතා කරනවා නම් මේ තියෙන්නේ ඒ පිළිබඳව දක්වපු කෙටි සටහන පේමන්ට් බුලටින් එකේ. අපි ගත්තොත් එහෙම ලංකාවේ තත්ත්වය අපිට පේනවා 2020 දෙවන කාර්තුවේ මිලියන් 5ක පමණ චෙක් ප්‍රමාණයක් නිෂ්කාශනය වෙලා තියෙනවා. 2021 දෙවන කාර්තුවේ ඒක මිලියන් 7යි මිලියන් ඒක මිලියන 7ක් පමණ වෙලා තියෙනවා. මිලියන 5ක ඉඳලා 7කට වැඩි වෙලා තියෙනවා. එතකොට මේකේ වැලියු එක ගත්තොත් එහෙම 2020 බිලියන 1332ක පමණ වටිනාකමක් තියෙන චෙක් පත් නිෂ්කාශනය වෙනවා. 2021 දී බිලියන 1839ක වටිනාකමක් තියෙන චෙක් පත් නිෂ්කාශනය වීමක් සිදු වෙනවා. right? එතකොට දිනකට සාමාන්‍යයෙන් ඇවරේජ් එකේ බිලියන 32ක් පමණ මේ ගණනුණු සිදු වෙනවා අපිට දක්වන්න ලැබෙනවා. එතකොට මේ චෙක් පත් කොහොමද නිකුත් කරන්නේ, මොන වගේ ගණනුණු සඳහාද නිකුත් කරන්නේ කියලා බැලුවොත් අපිට පේනවා හුඟක් වෙලාවට මේ below 1 million වලට 31ක් පමණ චෙක් පත් නිකුත් වෙන්නේ below 1 million. එතකොට මේ වැඩිපුරම චෙක් නිකුත් වෙන්නේ 55ක් පමණ 11 million to 51 million to 100 million වගේ ranges වල තමයි අපිට දක්වන්න ලැබෙන්නේ. right? මට විනාඩියක් දෙන්න. right. ඊළඟට අපි බැලුවොත් එහෙම මේ check returns සම්බන්ධයෙන් අපිට පේනවා මේ 2020 දෙවන කාර්තුවට සාපේක්ෂව 2021 දෙවන කාර්තුවේ check returns වල විශාල අඩුවක් දක්නට ලැබෙනවා. 32කින් පමණ පහළ බැසීමක් දක්නට ලැබෙන ඒක හොඳ ප්‍රවණතාවයක්. ඒකට මේ check පත් පිළිබඳ තියෙන විශ්වාසය වැඩි වෙනවා මේ ආකාරයට check පත් අගුරු වීම අඩු වෙනකොට. එතකොට අපි බැලුවොත් එහෙම සාමාන්‍යයෙන්
චෙක් රිටර්න් වෙන රීසන් එක බැලුවොත් අපිට පේනවා වැඩිපුරම චෙක් රිටර්න් වෙලා තියෙන්නේ රිෆර්ඩ් ඩ්‍රෝවර් කියන රීසන් එක යටතේ. right එතකොට 12.2ක් පමණ ප්‍රමාණයක් අපි දකින්නේ මේ රිෆර්ඩ් ඩ්‍රෝවර් යටතේ රිජෙක්ට් වෙනවා. මේක මේ විශාලතම රීසන් එක මේක නේ. විශාලතම රීසන් එක වෙන්නේ credits not verified කියන එක. එතකොට මේ ඒ රීසන් එක යටතේ තමයි 68ක් යන්නේ. ඊළඟට 12ක් කියන්නේ RD වලට. RD කියන්නේ ටිකක් බරපතල කමෙන්ට් එකක්. ඒ කියන්නේ බැංකුව ගෙවීම ප්‍රතික්ෂේප කරා කියන එක තමයි සාමාන්‍යයෙන් මේකෙන් හඳුන්වන්නේ. ඒ තරම් සුබදායක කටයුත්තක් නෙමෙයි. ඒතකොට මේ common reasons ගත්තොත් අපිට තියෙනවා refer to drawer, payment stopped by the drawer, account closed, effects not realized, credits not verified, payments postponed pending drawers confirmation සහ වෙනත් කාරණා. මේ ආකාරය තමයි අපිට දක්න ලැබෙන්නේ. හොඳ ප්‍රවණතාවය තමයි මේ රිටර්න්ස් ප්‍රමාණය සාපේක්ෂව 2020ට සාපේක්ෂව 21 දී අඩුවක් දක්නට ලැබෙනවා. right. ඒකට මේ චෙක්පත් ගැන අපි ආපහු කතා කරනවා පේමන්ට් ඉන්ස්ට්‍රුමන්ට් එකක් හැටියට. දැන් අපි කතා කරේ චෙක්පත් නිෂ්කාශන පද්ධතිය පිළිබඳව. ඊළඟට අපි බලමු මේ ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය. අපි මේක හඳුන්වනවා ස්ලිප්ස් කියලා නේ. ඒකට ස්ලිප්ස් කියන එක තමයි අපිට තිබුණු පැරණිතම ගෙවීම් ක්‍රමය. ඒකට මේක 1994 දී තමයි ජාතික මට්ටමේ විද්‍යුත් අරමුදල් පැවරීම් පද්ධතියක් විදිහට මහා බැංකුව හඳුන්වා දෙන්නේ. එතකොට මේකේ මුල් කාලයේදී මේකෙන් කුඩා වටිනාකම් වගේම තොග වටිනාකමුත් ගෙවන්න පුළුවන්කම තිබුණා. කියන්නේ විශාල ඒවත් මේක හරහා තමයි ගියේ. නමුත් 2003 දී ඉමත් සම්බන්ධ මහා පරිමාණ ගෙවි ස්ලිප්ස් වලින් අයින් වෙලා RTGS එක වෙත ගමන් කරා. එතකොට වර්තමානයේදී ස්ලිප්ස් සාමාන්‍යයෙන් රුපියල් මිලියන 5ක් වගේ වටිනාකමක් දක්වා ගෙවීම් වලට තමයි බහුලව භාවිතා වෙන්නේ. ඒතර මේ ස්ලිප්ස් කියන එක එහෙම නැත්නම් ගෙවීම් පද්ධතිය සාමාන්‍යයෙන් අපි හඳුන්වනවා රුපියල් ගෙවීම් පද්ධතියක් කියලා. මොකද ඒකේ සිදු වෙන්නේ රුපියල් වලින් denominated with transactions. එතකොට මේ පද්ධතියේ තිබුණු කාලපමාවන් අයින් කරලා 2010 දී මේක T+0 එහෙම නැත්නම් එදිනම එක දිනයකදීම එදිනම ගණනුරු පියවන පද්ධතියක් බවට හැකියාවක් තියෙන පද්ධතියක් බවට පත් කරා. ඒකට වර්තමානයේදී අපි දන්නවා අපි කොටස් දෙකකට ස්ලිප්ස් ගන්නවා. එතකොට ඔබ උදේවරුවේදී ස්ලිප් ට්‍රාන්සැක්ෂන් එකක් කරොත් එදා හවසම මුදල් ලැබෙන ආකාරයට ගිණුම් අතර හුවමාරු වෙන ආකාරයට සිස්ටම් එක සකස් කරලා තියෙනවා. ඒ සිස්ටම් එකේ ඔන්ලයින් පද්ධතියක් බවට පත් කිරීමත් සමග. එතකොට මේකෙදි එක බැංකුවක තියෙන ගිණුමකින් තවත් බැංකුවක තියෙන ගිණුමකට මුදල් හුවමාරු වීමට හැකියාව සලස්වනවා. එතකොට ලේඛන යැවීමක් එහෙම කිසි දෙයක් වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රොනිකලි එක බැංකුවක ඇති ගිණුමකින් වෙනත් බැංකුවක ඇති ගිණුමකට මුදල් ලැබීමට මේ පද්ධතිය හරහා ඔබට හැකියාව ලැබෙනවා. එතකොට මේක සාමාන්‍යයෙන් ඔබට හරි ලේසි දෙයක්. දැන් එහෙම නැතුව දැන් ඔයා අපි හිතමු ඔබට ගෙවන්න ඕනේ කියලා පඩි ගෙවන්න ඕනේ කියලා සේවකයෝ 10 දෙනෙකුට ඔබ සේවකයෝ 10 දෙනෙකුට පඩි ගෙවනකොට ඔබට මේ ස්ලිප්ස් වගේ එකක් නැත්තම් ඒ 10 දෙනාට චෙක් ලියන්න ඕනේ. ඒ 10 දෙනාට රිසිට් කඩන්න ඕනේ. ඒගොල්ලන්ගේ අත්සන් ගන්න ඕනේ. මේ ආකාරයට වැඩ ගොඩක් ඔබට ඇති වෙනවා. නමුත් දැන් ඔබට මේ ස්ලිප්ස් භාවිතා කරලා ඔබට පුළුවන් මේ 10 දෙනාගේ accounts define කරලා යම් අදාළ දවසේ මෙන්න මේ ගණන් යවන්න කියලා බැංකුවට instructions දෙන්න. එතකොට ඔයාට මේ චෙක් ලියන්න, කොල තියන්න, අත්සන් ගන්න මොකුත් අවශ්‍ය නැහැ. එදා දවසට ඒ ඕනම බැංකුවක තියෙන account එකක් දෙන්න පුළුවන්. ඕනම බැංකුවක තියෙන account එකකට මුදල් ඔයාලට ටක් ගාලා ඉලෙක්ට්‍රොනිකලි යවන්න පුළුවන්. එතකොට ඔයාට මේ ලේඛන හොමාරු කරන්න, නිවැරදි බව පරීක්ෂා කරන්න, අනුමත කරන්න, ඒවා පරිස්සමට ගබඩා කරන්න මේ වගේ කිසිම ගැටලුවක් නැතුව වේගවත්ව ආරක්ෂිතව අඩු කාලයකින් ශ්‍රමයකින් වැඩේ කරගන්නට හැකියාව ලැබෙනවා.
එතකොට මේ ස්ලිප්ස් කියන එහෙම නැත්නම් ශ්‍රී ලංකා අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය මහා බැංකුවේ නියාමනයට යටත් වෙනවා ලංකා ක්ලියර් හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද අපි බැලුවොත් එහෙම මේ ස්ලිප්ස් පද්ධතියේ ට්‍රාන්සැක්ෂන්ස් අපිට පේනවා සාමාන්‍යයෙන් 2020 දෙවන කාර්තුවට සාපේක්ෂව 2021 දෙවන කාර්තුවේ මේකේ සිදුවන ගනුදෙනු වල වැඩිවීමක් දක්නට ලැබෙනවා 21ක වැලියු එකේ 27ක පමණ වර්ධනයක් දක්නට ලැබෙනවා. ඒ ට්‍රාන්සැක්ෂන් සයිස් ගත්තොත් කොච්චර ලොකු ට්‍රාන්සැක්ෂන්ස් වෙන්නේ කියලා ගත්තොත් අපිට පේනවා මිලියන රුපියල් මිලියනයට අඩු ගනුදෙනු 121ක් පමණ මේක සිද්ධ වෙනවා. රුපියල් මිලියනට වැඩි මිලියන 1යි මිලියන 5යි අතර ගනුදෙනු 133ක් පමණ අපිට දක්නට ලැබෙනවා. sorry මේ සමායන මිලියන එකට වඩා අඩු ගනුදෙනු මිලියන 8ක් වෙලා තියෙනවා 2020 quarter 2 ඒක මිලියන 10ට වැඩි වෙලා තියෙනවා 2021 quarter 2 වල ඒ කියන්නේ 121කින් ඒ පැත්තෙන් ඉන්ක්‍රීස් වෙලා මිලියන 1ත් 5ත් අතර ගනුදෙනු ගත්තොත් 2020 දෙවන කාර්තුවේ සිදු වෙලා තියෙන්නේ මේ 67.5යි සිදු වෙලා තියෙන්නේ ඊළඟට 2021 ගත්තොත් ඒක 90000ක පමණ ට්‍රාන්සැක්ෂන් සිදු වෙලා තියෙනවා. ඒතර 133ක විතර වර්ධනයක් දක්වනවා. මේක තමයි සිදු වෙලා තියෙන්නේ. ඒකට වැඩිපුරම ට්‍රාන්සැක්ෂන්ස් වෙලා තියෙන්නේ අපි ගත්තොත් එහෙම රුපියල් මිලියනයට අඩු ට්‍රාන්සැක්ෂන්ස්. ඒ කියන්නේ සුළු පරිමාණ ගෙවීම් තමයි මේකේ වැඩිපුරම ගිහිල්ලා තියෙන්නේ. ඊළඟට අපි පොඩ්ඩක් බලමු මේකේ වෙන ගණුදුණු වර්ග මොනවාද කියලා. ඉතින් මේ ගත්තම ඔයාලට පේනවා මේ 67%ක්ම මොනවාද මේ ස්ලිප්ස් වල යන ගණුදුණු කියලා ගත්තොත් යන්නේ සැලරි පේමන්ට්ස්. ඒතොර කම්පැනිස් වල සැලරි පේමන්ට්ස් වලට තමයි මේක වැඩියෙන් දැන් මේ වෙනකොට භාවිතා වෙන්නේ. මොකද මේක හරියම ලේසි ඕනම බැංකුවක තියෙන account එකකට කම්පැනි account එකෙන් ටක් ගාලා ෆන්ඩ්ස් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් employees වල. ඒතකොට මේගොල්ලන්ට අර කම්පැනියට තියෙන ඔක්කොම හැසල් එක ඉවරයි. ඒතකොට වැඩිම payments ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ ස්ලිප්ස් වල salary payments. ඊළඟට fund transfers. ගනුදෙනු කරුවන් අතර වෙන fund transfers. ඊළඟට මේ ස්ලිප්ස් හරහා දෙන standing orders. standing orders. ඊළඟට insurance payments and වෙනත් යකට යනවා. ඒතකොට මේ ප්‍රශ්නයකට ඕගොල්ලන්ගෙන් අහලා තිබ්බා කාලෙකට ඉස්සෙල්ලා මිනිස්සු මේ වැඩිපුරම මේ අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය භාවිතා කරන්නේ මොකටද කියලා. මොකටද පාවිච්චි කරන්නේ? salary payments වලට. එතකොට මේ තියෙන්නේ මේ සෙෆ්ට් එක ප්‍රොමෝට් කරන්න ගහපු ලීෆ්ලට් එකක් කාලෙකට ඉස්සෙල්ලා. එතකොට මේ මහ බැංකුව විසින් මේ මැසේජ් එක කන්වේ කරා මිනිස්සුන්ට කිව්වා ඇයි ඔයගොල්ලෝ කෑෂ් පාවිච්චි කරන්නේ? චෙක් පාවිච්චි කරන්නේ ස්ලිප්ස්. right? ඒතකොට ඉස්සර අපි දන්නවා කම්පැනිස් වල ගෙවීම් කරන්නේ එක්කෝ කෑෂ් දෙනවා. වවුචර් එකක් සයින් කරගෙන කෑෂ් දෙනවා. එහෙම නැත්නම් වවුචර් එකක් සයින් කරගෙන චෙක් එකක් දෙනවා. එතකොට කෑෂ් අරන් යනවා කියන්නේ ඔන්න මිනිස්සු අවදානමයි. එතකොට මේ මිනිස්සු ගිහිල්ලා හැමෝම මිනිස්සු 1000ක් ඉන්නවා නම් 1000ම සල්ලි අරගෙන බැංකුව වලට ගිහිල්ලා පොලිමේ ඉඳලා සල්ලි ඩිපොසිට් කරලා ප්‍රශ්නයක්. ඊළඟට චෙක් හම්බුනොත් ඒ චෙක් විශාල ගාණක් කම්පැනි නිකුත් කරන්න ඕනේ. විශාල ගාණක් චෙක් සයින් කරන්න ඕනේ. ඒ ඔක්කොම මිනිස්සු අරන් ගිහලා බැංකු ක්‍රමයට දානවා. එතකොට බැංකු ක්‍රමයේ ආයි ඒ චෙක් නිෂ්කාශනය කරන්න වැඩ කරන්න ඕනේ. මේ හරි අකාර්යක්ෂම. මේ කම්පැනියටත් කරදරයක්, බැංකු වලටත් කරදරයක්, right? සමස්ත ආර්ථිකයටත් අකාර්යක්ෂම ක්‍රියාවලියක්. ඔන්න මහ බැංකු මේක දැකලා මේ ජනතාව දැනුවත් කිරීමක් සිදු කරා. මේ කෑෂ් චෙක් වගේ ඒවා භාවිතා කරනවා වෙනුවට ඕගොල්ලෝ ස්ලිප්ස් වලට යන්න. එතකොට මේ කරදර හුඟක් ඉවරයි. කෙලින්ම ඕනම බැංකුවක තියෙන account එකකට අපිට මුදල් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඉතා සුළු කාලයකින් කම්පැනි account එකේ ඉඳලා. එතකොට පුද්ගලයන් අතර ගනුදෙනු කරන්නත් භාවිතා කරන ස්ලිප්ස් කම්පැනිස් වලට ඕනව භාවිතා කරන්න ස්ලිප්ස් කියලා. එතකොට සාමාන්‍ය මිලියන 5ක් දක්වා ගනුදෙනු මේකේ කරන්නට පුළුවන්. ඉතින් එහා ගනුදෙනු අපි සාමාන්‍යයෙන් ස්ලිප්ස් එක හරහා නෙමෙයි RTGS එකට වගේ යොමු කරන්නට කියලා තමයි උපදෙස් දෙන්නේ. මේ ආකාරයට මේ ස්ලිප්ස් කියන ක්‍රමය අපිට හඳුනා ගන්නට පුළුවන්.
ඊළඟට මේ අපිට තව චෙක්පත් ගැන කතා කරද්දිම එන එකක් තමයි එක්සත් ජනපද ඩොලර් චෙක්පත් අනකර නිෂ්කාශන පද්ධතිය. එතකොට මේ අපි කියනවා US dollar check clearing system. එතකොට අපි දන්නවා විදේශ බැංකු ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල නොස්ට්‍රෝ ගිණුම් පවත්වාගෙන යනවා. දැන් විදේශීය බැංකුවකට දැන් විදේශ බැංක අපි දමු ඇමරිකාවේ බැංකුවකට පුළුවන් ලංකාවේ ගිණුමක් කරලා US ඩොලර් වලින් ඒ ගිණුම පවත්වාගෙන යන්න. එතකොට විදේශ බැංකුවක ගිණුමක් අපේ රටේ තියෙනවා විදේශ මුදලින් අපි ඒක අපි නොස්ට්‍රෝ ගිණුමක් කියලා හඳුන්වනවා. ඒ වගේම ලංකාවේ බැංකුව වලටත් පුළුවන් මේ ආකාරයට ඉන්ටර්නැෂනල් සෙටල්මන්ට්ස් වලට විදේශ බැංකුව වල ගිණුම් පවත්වාගෙන යන්න. ලංකාවේ බැංකුවකට පුළුවන් UK වල බැංකුවක ගිණුමක් කරලා GBP වලින් ඒ ගිණුම පවත්වාගෙන යන්න. අපි කියන නොස්ට්‍රෝ ගිණුමක් කියලා. දැන් මේක මේ US වල අපිට ඕන පුළුවන් මේක ඩොලර් වලින් පත් මේ ආකාරයට වෙනත් රටක අපේ අරමුදල් ඒ රටේ කරන්සි එකෙන් පවත්වාගෙන යනවා. අපි ඒක නොස්ට්‍රෝ ගිණුම කියලා හඳුන්වනවා. ඉතින් ලංකාවේ විදේශ බැංකු ලංකාවේ වාණිජ බැංකු වල මේ ආකාරයට නොස්ට්‍රෝ ගිණුම් පවත්වාගෙන යනවා ගනුදෙනු සිදු කිරීම සඳහා. එතකොට විදේශ බැංකු ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වල පවත්වාගෙන යන නොස්ට්‍රෝ ගිණුම් වලින් ගෙවීම් සිදු කිරීමට නිකුත් කරපු එක්සත් ජනපද ඩොලර් චෙක්පත් අනතර ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු මගින් ගණනුකරුවන්ට නිකුත් කරන ලද එක්සත් ජනපද ඩොලර් චෙක්පත් අනතර යන දෙවර්ගයේම නිෂ්කාශනය කිරීමට ලංකා ක්‍රිය මගින් එක්සත් ජනපද ඩොලර් චෙක්පත් අනතර නිෂ්කාශන පද්ධතිය ක්‍රියාත්මක කරනු ලබ. මේක තමයි මේකේ අරමුණ වෙන්නේ. 2019 දී මේකත් මේ මංගත එමෙත ඔන්ලයින් ක්‍රමයට හැරවීමක් සිදු කරලා ඒ සඳහා යන කාලපමාව විශාල වශයෙන් අඩු කිරීම සිදු කරා. right? එතකොට මේ ගැන ඔබ දැනුවත් වෙලා ඉන්න මේ ගැන ලොකුවට ප්‍රශ්න අහලා නැහැ. නමුත් ඔබ දැනුවත් වෙලා ඉන්න. ඊළඟට අපිට විශේෂයෙන්ම වැදගත් වන සිල්ලර ගෙවීම් ක්‍රමයක් තමයි විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා පොදු යාන්ත්‍රණය අපි සරලව අපි බැංකු ක්‍රමයේ තුල දකිනවා SEFT කියලා හඳුන්වනවා. right? Common Electronic Fund Transfer Switch. Common Electronic Fund Transfer Switch. ඒකෝට දැන් මුලින්ම අපි කිව්වනේ අපිට තිබ්බ ස්ලිප්ස් එක තමයි තිබුණේ. ඊට පස්සේ අපිට RTGS ඇවිල්ලා ඒකෙන් අපි අයින් කරගත්තා මහා පරිමාණ ගෙවීම. දැන් ඊළඟට ඩෙවලොප්මන්ට් එක උනේ මේ SEFT එක. ඒත් මේ ස්ලිප්ස් වල තිබ්බ ප්‍රශ්නේ තමයි දැන් මේ ස්ලිප්ස් වලට වලින් ගෙවනකොට කාලපමාවක් තියෙනවා. ඒකට උදේ දැම්මොත් බොහෝයට හවස හම්බ වෙනවා. හවස දැම්මොත් දවසක් ගිහිලා තමයි හම්බ වෙන්නේ. එතකොට මේ ස්ලිප්ස් වල මේ ආකාරයට කාලපමාවක් තිබ්බද? එතකොට උදේ දැම්මොත් ඔයාට දවසක් හවස එහෙම නැත්නම් දවසක් පාරක් වෙලා තමයි ඔයාට මේ මුදල් හම්බෙන්නේ. එතකොට මේක ඉවත් කරන්න අපි හඳුන්වා දුන්න SEFT එහෙම නැත්නම් Common Electronic Fund Transfer Switch කියනවා. එතකොට මේ යාන්ත්‍රණයේ යටතේ enable වුණා තප්පර ගාණක් ඇතුළත එක බැංකුවක තියෙන account එකකින් වෙනත් බැංකුවක තියෙන account එකට මුදල් යවන්න පහසුකම් සැලසෙනවා. එතකොට දැන් ඔබට පුළුවන් ඔබේ කමර්ෂල් බැංකුවේ තියෙන ගිණුමෙන් සේවිංස් account එකෙන් අපි හිතමු මහජන බැංකුවේ තියෙන වෙනත් පුද්ගලයෙකුගේ ගිණුමකට තප්පර ගාණක් ඇතුළත මුදල් ට්‍රාන්ස්ෆර් කරනවා. දැන් ඉස්සර මේක කරන්න බෑ. ඉස්සර ඔයා බැංකුවට ගිහිල්ලා ස්ලිප්ස් හරහා ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ. එතකොට ඒකට කාලපමාවක් යනවා. දැන් එහෙම ඕනේ නැහැ. ඔයාලට පුළුවන් තප්පර ගාණක් ඇතුළත මේක ට්‍රාන්ස්ෆර් කරන්න රියල් ටයිම්. එතකොට මේ ස්විච් එක හදලා මේ ස්විච් එකට අපි ලින්ක් කරා ATMs, electronic banking systems, mobile apps
මේවා මොබයිල් බැංකින් සිස්ටම්ස් අපි මේකට ලින්ක් කරා. එතකොට ඔයා මොබයිල් බැංකින් සිස්ටම් එක හරහා ට්‍රාන්සැක්ෂන් එක කරත් ඔයා ඉලෙක්ට්‍රොනික බැංකින් සිස්ටම් එකෙන් ට්‍රාන්සැක්ෂන් එක කරත් එහෙම නැත්නම් ATM එකෙන් ට්‍රාන්සැක්ෂන් එක කරත් මේ ඕනම තැනකින් කරද්දි මේ ස්විච් එකට ඇවිල්ලා මේ ස්විච් එක හරහා තප්පර ගාණක් ඇතුළත අන්තර් බැංක් ගනුදෙනු සිදු කරන්නට ජනතාවට අවස්ථාව සැලසුවා. මේක ලොකු පිම්මක් අපි දැකපු මේ කාල පමාව ඉවත් වෙලා ඉතා වේගයෙන් ගනුදෙනු කරන්නට ලැබුණු අවස්ථාව. මේකෙත් වැඩේ තියෙන්නේ ගෙවීම් කාර්යය ඔබ ඉතාමත් පරිස්සමෙන් කරන්නට ඕනේ. මොකද ඔයා ගෙවීම කරපු ගමන්ම අනික් පාර්ශ්වයට මුදල් ලැබෙනවා. එහෙම මුදල් ලැබුණට පස්සේ ඔයාට ඒක ආයේ රිවර්ස් කර ගැනීමක් නැහැ. එහෙම රිවර්ස් කර ගන්න නම් ඔයා මැනුවලි කතා කරලා රිවර්ස් කර ගන්න ඕනේ. සිස්ටම් එකකින් ආයේ රිවර්ස් කරන්න විදියක් නැහැ. එතකොට මේ යාන්ත්‍රණය ආවට පස්සේ පාරිභෝගිකයන්ට පුළුවන් වුණා දවස පුරා දින 365ෙම තමන්ගේ බැංකුවේ ගිණුම පාවිච්චි කරලා මේ ලංකාවේ තියෙන ඕනම බැංකුවක මේකට සහභාගී වෙන ඕනම බැංකුවක ගිණුමකට තප්පර ගාණක් ඇතුළත මුදල් ලැබන්න රැටද දුදේටද දවාටද ප්‍රශ්නයක් නෑ. එතකොට මේ සෙෆ්ට් එක කරන ගෙවීම් තත්කාලීන පදනමක් මත අන්න අපි දන්නවා රියල් ටයිම් පාරිභෝගිකයන්ගේ ගිණුම් වලට බැර කරනවා. මම දිහා මෙතන අපි කිව්වේ රියල් ටයිම් පාරිභෝගිකයන් ගිණුම් වලට. ඒ කියන්නේ දැන් කරොත් එහා පැත්තේ ඔයා ට්‍රාන්ස්ෆර් කරපු කෙනාට ටක් ගාලා යනවා. හැබැයි මතක තියාගන්න මේ බැංකු දෙක අතර සෙටල්මන්ට් එක ඒ විදිහට වෙන්නේ නැහැ. බැංකු දෙක අතර සෙටල්මන්ට් එක සිදු වෙන්නේ සාමාන්‍යයෙන් දවසට දෙපාරක් වගේ සයිකල් එක. එක කොටසක් එකතු කරලා පළවෙනි සයිකල් එකේ ඒගොල්ලෝ net settlement එකක් කරනවා. ඒ සෙටල්මන්ට් එක කරන්නේ ඒගොල්ලෝ පාවිච්චි කරනවා RTGS එක පාවිච්චි කරලා බැංකු දෙක අතර අරමුදල් හෝමාරු කර ගන්නවා ශුද්ධාගේ. ඊට පස්සේ ආයි දෙවෙනි වටය ඕන් ආපහු ශුද්ධාගේ බලය බලලා හෝමාරු කර ගැනීම සිදු කරනවා. එතකොට මේ අන්තිම ට්‍රාන්සැක්ෂන් එක එහෙම නැත්නම් අවසාන හෝමාරුව සිද්ධ වෙන්නේ RTGS එක හරහා. මේ ආකාරයට වැඩ කරන දිනයක සෑම ගනුදෙනු කරන දිනයකම දෙවරක් RTGS පද්ධතිය හරහා අරමුදල් හෝමාරු කර ගන්නවා. නමුත් ගනුදෙනු කරුවන්ට ඒ මොහොතේම අරමුදල් හෝමාරු වීම සිදු වෙනවා. මේක තමයි මේ සෙෆ්ට් එකේ සිද්ධ වෙන්නේ. එතකොට මේ සෙෆ්ට් එක ආවට පස්සේ ජනතාවට ලැබුණු පහසුකම් බැලුවොත් ජනතාවට බැංකු විවෘත වෙලා නැති වෙලාවෙදිත් පවා ATM යන්ත්‍ර ජංගම දුරකථන බැංකුකරණය අන්තර්ජාල බැංකුකරණය වගේ දේවල් පාවිච්චි කරලා ඔන්ලයින් මේ මුදල් හුවමාරු කරන්න හැකියාව ලැබුණා එකිනෙකාගේ ගිණුම් වලට වෙනත් බැංකුවල ඉන්න. දැන් ඔයා මීට පෙර කාලේ ගත්තොත් පෙර කාලේදී එහෙම කරන්න බෑ. ඔයා අනිවාර්යෙන් බැංකුවක් ඕපන් කරන වෙලාවක බැංකුවට ගිහිල්ලා ස්ලිප්ස් ෆෝම් එකක් පුරවලා ඒ ස්ලිප්ස් හරහා තමයි යවන්නේ. මේක හරි අකාර්යක්ෂම කාලය ශ්‍රමය වැය වෙන කරදරකාරී කටයුත්තක්. නමුත් දැන් ඔයාට ඔක්කොම කරදර ඉවරයි. දවසේ ඕනම වෙලාවක බැංකුව ඇරලා තිබ්බත් වහලා තිබ්බත් ඔයාට පුළුවන් මේ ස්විච් එක නිසා ඔයාගේ ATM එකෙන් එහෙම නැත්නම් ජංගම දුරකථන බැංකුකරණය මොබයිල් බැංකින් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික බැංකින් අන්තර්ජාලය පාවිච්චි කරලා ඔයාට මේ ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්ස් කරන්න. මොකද මේ සෙෆ්ට් එකත් ලංකා ක්ලියර් පුද්ගලික ආයතනය තමයි ක්‍රියාත්මක කරන්නේ මහා බැංකුවේ නියාමනයට ලක් වෙනවා. මේ තියෙන්නේ සෙෆ්ට් එක ඉන්ට්‍රොඩියුස් කරද්දී මහා බැංකුව විසින් පබ්ලිෂ් කරපු ලීෆ්ලට් එක. මේකේ ඕන් දක්වනවා use SEF to send money to others instantly at any time of the day. මෙන්න යුනික් දේ instantly ක්ෂණිකව ඕනෑම දවසේ ඕනෑම වෙලාවක. එතකොට මේ සෙෆ්ට් කියන එකට අපි මේ සෙෆ්ට් කියන්නේ ස්විච් එකක්. මේ ස්විච් එකට අපි එකතු කරනවා සම්බන්ධ කරනවා මොනවාද? ඉන්ටර්නෙට්, ATMs, mobile phones, ඊළඟට bank counters වල banking systems. එතකොට මේ ඕනම ක්‍රමයකින් ඔයා ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් එකක් කරපුවාම මේ ස්විච් එක හරහා එකවර ක්ෂණිකව ගනුදෙනුව සිදු වෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේක හරහා අපි කරන්නේ රුපියල් මිලියන 5ට අඩු ගනුදෙනු තමයි මේක හරහා යොමු කරන්නට කටයුතු කරන්නේ. right?
එතකොට සෙෆ්ට් එක සම්බන්ධයෙන් බැලුවොත් එහෙම අපි දන්නවා වර්තමානයේදී සෙෆ්ට් එකේ ගණදුණු මුදල අපිට දක්වනවා රුපියල් 30ක් කියලා. alright very සෙෆ්ට් එකේ ඉන්නවා මෙම්බර්ස්ලා 42ක් right. එතකොට ලියාපදිංචි වාණිජ බැංකු 23ක් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ලියාපදිංචි විශේෂිත බැංකු 4ක් සම්බන්ධ වෙනවා. ඒ වගේම ලියාපදිංචි මූල්‍ය සමාගම් 15ක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් එතකොට මේගොල්ලෝ අතර මේ ගනුදෙනු ඔන්ලයින් ඉක්මනින් සිදු කරන්නට හැකියාව තියෙනවා. මොකද මේගොල්ලෝ මේකේ සමාජිකයෝ නිසා. ඒතකොට යම්කිසි බැංකුවක් මේකේ සමාජිකයෙක් නෙමෙයි නම් ඒගොල්ලන්ට මේ ෆැසිලිටි එක ගන්න හැකියාවක් නැහැ. එතකොට සෙෆ්ට් මෙම්බර්ස්ලා ගත්තොත් 2020 දෙවන කාර්තු වෙනකොට 39යි 2021 වෙනකොට ඒක 42කට වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අපිට පේනවා වැලියු ගත්තොත් එහෙම බිලියන 1011ක වැලියු එකක් මේ ස්විච් එක හරහා ට්‍රාන්ස්ෆර් වෙලා තියෙනවා. අසිත ඔයා අත උස්සලා තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. සර් එහෙනවද? ඔව් එහෙනවා. සර් මේ RTGS එකයි ස්ලිප් එකයි අතර මේ කියන්නේ මේ ට්‍රාන්ස්ෆර් වෙද්දී charges මොනවා හරි තියෙනවද සර්? ඔව් charges තියෙනවා. ඒ charges විදිහින් වෙනස් වෙනවා. charges තියෙනවා. ඒ ස්ටෑන්ඩඩ් charges තියෙන්නේ. ඒක ඔයාලට බලා ගන්නට පුළුවන් charges schedules වලට ගියා. හරි සර් thank you. එකම දේ ඔයා දැනගන්න ඕන දෙයක් තියෙනවා. RTGS එකේ charges සාපේක්ෂව ස්ලිප්ස් වලට වඩා වැඩි. ඒ නිසා ගනුදෙනුකරුවෝ කුඩා ගනුදෙනු වලදී RTGS එකට යොමු වීම අඩුයි. මොකද ඒක කොස්ට්ලි වියදම්කාරී. සිල්ලර ගෙවීම් ක්‍රම වලට යොමු වෙනකොට ඒකේ තියෙන වියදම අඩුයි. හරිද ආසිත? හරි සර් thank you sir. right. ඊළඟට දැන් අපි කතා කරා තියෙන ගෙවීම් ක්‍රම ගැන අපි මේ කතා කරන් ආයේ පද්ධති ගැන. ඒකට අපි කතා කරා චෙක්පත් අපි කතා කරන සුළු පරිමාණ ගෙවීම් පද්ධතියනේ. චෙක්පත් නිෂ්කාශන පද්ධතිය, ඩොලර් චෙක්පත් නිෂ්කාශන පද්ධතිය, ස්ලිප්ස් එක, සෙෆ්ට් එක වගේ මේ ක්‍රමවේද ගැන තමයි අපි කතා කරන්නේ. ඊළඟට මේ සිල්ලර ගෙවීම් ක්‍රමවේදයකදී තියෙන වඩා ප්‍රචලිත එක තමයි ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධතිය. එතකොට මේ ගෙවීම් කාඩ්පත් කියන්නේ අපි විශාල වශයෙන් භාවිතා කරන ගෙවීම් පද්ධතියක්. එතකොට මේ ගෙවීම් කාඩ්පත් බිස්නස් එක එහෙම නැත්නම් පේමන්ට් කාඩ් බිස්නස් එකට ඔයා එනවා නම් ඒක වෙනම ලයිසන් එකක් ඔබ ගන්නට ඕනේ ශ්‍රී ලංකා මහා බැංකුවේ. එහෙම වෙනම ලයිසන් එකක් අරගෙන තමයි ඔයාට මේ ගෙවීම් කාඩ්පත් බිස්නස් එක එහෙම නැත්නම් ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධති සේවා සැපයීම් කරුවෙක් ලෙස ව්‍යාපාර කටයුතු වලට එන්න ඕනේ. ඔයාලට තියෙන ලයිසන් එකෙන්ම කරන්න බෑ. ඒකට විශේෂයෙන්ම ඔබ ලයිසන් එකක් ලබා ගන්නට ඕනේ. එතකොට 2013 අංක 1 දරන ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධති සඳහා වන නියෝග තමයි මේ ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් සේවා සැපයීම් කරුවන් නියාමනය කිරීමට භාවිතා කරන්නේ. මේ නියාමනය කිරීම සඳහා බලතල අදාළ පනත මගින් ශ්‍රී ලංකා මහා බැංකුවට ලබා දීලා තියෙනවා. යන මහා බැංකුව විසින් ඔවුන්ව නියාමනය කිරීම සිදු වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මේ ගෙවීම් කාඩ්පත් හා සම්බන්ධ යටිතල පහසුකම් ප්‍රධාන වශයෙන් අපිට කතා කරන්න පුළුවන් ATM යන්ත්‍ර පිළිබඳව. එතකොට ATM යන්ත්‍ර කියන එක ලංකාවට හඳුන්වා දෙනවා 1986. එතකොට 1986 මේක ලංකාවට හඳුන්වා දෙනකොට මේක ඉතාමත් විශ්මය දනවන කාර්යයක් තමයි මිනිස්සු දැක්කේ. ඉතින් මිනිස්සු ඒ දවස්වල එක එක කතා හිතුවා. මිනිස්සු හිතුවා මේක ඇතුලේ පොඩි කුරුමිට්ටෙක් ඉඳලා සල්ලි දෙනවා. නේද? දැන් මොකද මිනිස්සුන්ට හිතා ගන්න බෑ මේ වෙච්ච දේ, right? නමුත් 1986 දී මේ ATM යන්ත්‍ර හඳුන්වා දීමත් සමග බැංකු ශාස්ත්‍රයේ විශාල විප්ලවයක් සිදු වුණා.
එතකොට තමන්ගේ ගනුදෙනු සඳහා බැංකු කවුන්ටරේටම ගිය මිනිස්සුන්ට ඒ බැංකු කවුන්ටරේට යනවා වෙනුවට පහසුවෙන් තමන්ගේ ගනුදෙනු ATM එක හරහා කරගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට වර්තමානයේ මේ ATM යන්ත්‍ර සපයන සේවාවන් දිහා බැලුවොත් අපි දන්නවා ATM යන්ත්‍ර මුදල් විත්ඩ්‍රෝ කිරීම, මුදල් නැවත ආපසු ගැනීම, ඊළඟට මුදල් ගිණුමේ ශේෂය පරීක්ෂා කිරීම, බැලන්ස් ඉන්ක්වයරි, ඊළඟට චෙක් බුක්ස් ඉල්ලලා එහෙම නැත්නම් චෙක් බුක් රික්වෙස්ට් ලබා දෙන්න, ඊළඟට ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්ස් right ගිණුම් අතර මුදල් හුවමාරු කිරීම, ඊළඟට යුටිලිටි බිල් පේමන්ට්ස් right ඒ වගේම පින් නම්බර් එක චේන්ජ් කරන්න, මේ වගේ විවිධ පහසුකම් මේ ටෙලර් මැෂින්ස් වලින් සපයනවා right. එතකොට මේ ටෙලර් මැෂින් වල මේ සේවාවන් ඔබට බැංකුව ඇරලා තිබ්බත් වහලා තිබ්බත්, ඒ කියන්නේ දවසේ ඕනෑම වෙලාවක ලබා ගැනීමට හැකියාව තියෙනවා 24 hours 365 days. එතකොට මේ බැංකු ශාඛාවක් ඇරලා තිබ්බත් නැතත් පහසුවෙන් Tamanට අවශ්‍ය මූලික බැංකු සේවාවන් ලබා ගැනීමට මේ ATM හරහා අපි අවස්ථාව ලබා දීලා තියෙනවා ගනුදෙනු කරුවන්ට. එතකොට ලංකාවේ ATM ප්‍රමාණය දිහා බැලුවොත් අපිට පේනවා 2020 quarter 2 වෙනකොට 4265ක් දක්නට ලැබෙනවා. එතකොට 2021 quarter 2 වෙනකොට 4231ක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. ඊළඟට සිදුවෙන transaction volume එක ගත්තොත් 2020 quarter 2 වෙනකොට මිලියන 44.9ක වොලියුම් එකක් අපිට දක්නට ලැබෙනවා. ඒක 2021 quarter 2 වෙනකොට මිලියන 65ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. එතකොට බිලියන 602ක් 2020 දී මේ ATM යන්ත්‍ර හරහා ගනුදෙනු සිදු වෙනවා. 2021 දී බිලියන 948ක ගනුදෙනු ATM යන්ත්‍ර හරහා සිදු වෙනවා. එතකොට ගෙවීම් කාඩ්පත් දිහා බැලුවොත් අපි දන්නවා ගෙවීම් කාඩ්පත් ප්‍රධාන වශයෙන් වර්ග තුනක් අපිට හඳුනා ගන්නට පුළුවන්. ක්‍රෙඩිට් කාඩ්පත්, ඒ වගේම පෙරගෙවුම් කාඩ්පත්, ඒ වගේම ඩෙබිට් කාඩ්පත්, හර කාඩ්පත් වශයෙන්. එතකොට මේ ශේෂ්ත්‍රය දිහා බැලුවොත් මේවා මේක රෙගියුලේට් කරන්නේ පේමන්ට් කාඩ් රෙගියුලේෂන්ස් නම්බර් 1 of 2009 කියන පනත මගින් 2009 දී හඳුන්වා දෙනවා. ඒ වගේම මේ payment card and mobile payment system regulations number 1 of 2013 2013 දී හඳුන්වා දෙනවා. ඒතර වර්තමානයේදී මේ 2013 හඳුන්වා දුන්න payment card and mobile payments system regulations මගින් තමයි මේ ක්ෂේත්‍රය නියාමනය වෙන්නේ. එතකොට මේකේ ඉන්න issuers-ලා ගත්තොත් issuers-ලා කියන්නේ කාඩ්පත් නිකුත් කරන ආයතන. ඒකට කාඩ්පත් නිකුත් කරන ආයතන 34ක් පමණ දක්නට ලැබෙනවා ඩෙබිට් කාඩ්පත් සම්බන්ධයෙන්. එතකොට ATM ඩෙබිට් කාඩ් කිව්වම ගනුදෙනු කරන්න පුළුවන් ඔබට පොස්ට් ටර්මිනල්ස් වල. එතකොට මේ කාඩ්පත් නිකුත් කරන ප්‍රමාණය ගත්තොත් එහෙනම් අපිට issuers 34ක් ඉන්නවා මාකට් එකේ. ඒකම ක්‍රෙඩිට් කාඩ්පත් ගත්තොත් issuers 17ක් දක්නට ලැබෙනවා. ඊළඟට stored value cards සාමාන්‍ය issuers 10 දෙනෙක් දක්නට ලැබෙනවා. ඊළඟට acquirers ලා කියන්නේ මේ කාඩ් වලින් කරන transactions අත්පත් කර ගන්නට පුළුවන් පහසුකම් සලසන, එහෙම නැත්නම් වෙලෙන්දන්ට POS machines පාවිච්චි කරන්න කාඩ්පත් භාවිතයට පහසුකම් සලසන අය. ඒතකොට මේ acquirers ලා 12ක් මාකට් එකේ දක්නට ලැබෙනවා. ඒතකොට මේක තමයි මාකට් එකේ තියෙන තත්ත්වය දැනට පේමන්ට් කාඩ් හා සම්බන්ධව. එතකොට අපි ඩෙබිට් කාඩ් ගත්තොත් එහෙම ඩෙබිට් කාඩ්ස් කියන්නේ ATM අපිට මුලින්ම ආවේ ATM කාඩ්. ඒකට ATM කාඩ් එකකින් කරන්න පුළුවන් ඔයාගේ ගිණුමෙන් මුදල් විත්ඩ්‍රෝ කරන එක, බැලන්ස් එක බලා ගන්න එක ATM කාඩ් එකෙන් කරන්න පුළුවන්. නමුත් ඔයාට මුලදී හැකියාවක් තිබුණේ නැහැ. ඔයාගේ කාඩ් එක අරන් ගිහිල්ලා සුපර් මාකට් එකේ එහෙම නැත්නම් වෙලෙන්දෙක් ගාව
ගනුදෙනු කරන්න. ඒතකොට කලින් ඔබ මොකද කරන්න ඕනේ? ඔබ ATM එකට ගිහිල්ලා සල්ලි withdraw කරලා ඒ සල්ලි අරන් ගිහිල්ලා තමයි ගනුදෙනු කරන්න ඕනේ. ඉතින් පසු කාලීනව මේ ATM කාඩ් එක ඩෙබිට් කාඩ් එකක් බවටත් පරිවර්තනය වුණා. ඒ ඩෙබිට් කාඩ් එකකදී ඔබ ආයි සල්ලි ගන්න ඕනේ නැහැ ATM එකකින්. ඔබට කෙලින්ම වෙළෙන්ද ගාවට ගිහිල්ලා කාඩ් එක දීලා ඒ කාඩ් එක වෙළෙන්ද ගාව පාවිච්චි කරන්න පුළුවන් ගිණුවෙන් මුදල් අඩු වෙන විදිහට. ඒක ඒ 1997 දී මේ ආකාරයෙන් ඩෙබිට් කාඩ් හඳුන්වා දුන්නා. ඒක වර්තමානයේදී මේ ඩෙබිට් කාඩ් භාවිතා කරනවා පුද්ගලයෝ. එතකොට 2021 දෙවන කාර්තු වන විට ලයිසන්ස් කමර්ෂල් බැංක්ස් ලියාපදිංචි වාණිජ්‍ය බැංකු 18ක්, ලියාපදිංචි විශේෂිත බැංකු 4ක්, ඒ වගේම ලියාපදිංචි මූල්‍ය සමාගම් 12ක් මේ ඩෙබිට් කාඩ්ස් එහෙම නැත්නම් හර කාඩ්පත් නිකුත් කිරීමේ යෙදී ඉඳලා තියෙනවා. ඒක number of cards ගත්තොත් අපි දන්නවා 2021 දෙවන කාර්තු වන විට අපිට දක්නට ලැබෙනවා මිලියන 1.1කට වඩා වැඩි කාඩ් ප්‍රමාණයක්. එතකොට නිකුත් වෙලා තියෙනවායි කියලා මිලියන 1.1ක් පමණ නිකුත් වෙලා තියෙනවා 2021 දෙවන කාර්තු වෙන විට. එතකොට මේ වෙනකොට ඩෙබිට් කාඩ් භාවිතා වන ප්‍රමාණය ගත්තොත් අපිට දක්නට ලැබෙනවා මිලියන 17.7ක් පමණ ඩෙබිට් කාඩ් වෙළඳපොළ තුල භාවිතා වීම සිදු වෙනවා. එතකොට මේක ලොකු විශාල ප්‍රමාණයක් මිනිස්සු මේ ඩෙබිට් කාඩ් භාවිතා වෙන බව මේකෙන් අපිට පැහැදිලි වෙනවා. මිලියන 17ක් පමණ ඩෙබිට් කාඩ්ස් මේ වෙනකොට සර්කියුලේෂන් එකේ තියෙනවා. එතකොට ක්‍රෙඩිට් කාඩ්ස් ගත්තොත් මේ ක්‍රෙඩිට් කාඩ්ස් අපිට හඳුන්වා දෙනවා 1989 දී. එතකොට මේ ක්‍රෙඩිට් කාඩ්ස් නිකුත් කරන මේ බිස්නස් එකේ ඉන්න අය දිහා බැලුවොත් 2021 දෙවන කාර්තු වෙනකොට ලංකාවේ ලියාපදිංචි වාණිජ්‍ය බැංකු 14ක්, මූල්‍ය සමාගම් 13ක් මේ ක්‍රෙඩිට් කාඩ් බිස්නස් එකේ යෙදිලා ඉන්නවා. එතකොට 2021 දෙවන කාර්තුව දිහා බැලුවොත් 65000ක් පමණ කාඩ්ස් මේ කාර්තුවේ නිකුත් වෙලා තියෙනවා. එතකොට සමස්තයක් ලෙස මාකට් එකේ තියෙන ක්‍රෙඩිට් කාඩ් ප්‍රමාණය ගත්තොත් මිලියන 2ක ප්‍රමාණ ක්‍රෙඩිට් කාඩ් ප්‍රමාණයක් අපිට මාකට් එකේ දක්නට ලැබෙනවා. right? එතකොට මේ යන ප්‍රමාණය ගත්තොත් එහෙම ට්‍රාන්සැක්ෂන්ස් වල වැලියු එක ගත්තොත් බිලියන 61ක පමණ වැලියු එකක් මේ ක්‍රෙඩිට් කාඩ් හරහා ගනුදෙනු සිදු වෙන බව අපිට දක්නට ලැබෙනවා. ඊළඟට අපි මේ ගෙවීම් කාඩ්පත් ආශ්‍රිතව ගනුදෙනු සිදු කරන්න වැදගත් වෙන පොස් ටර්මිනල්ස් දිහා බැලුවොත් අපි දන්නවා මේ පොස් ටර්මිනල්ස් වල තමයි ඔයගොල්ලෝ ගිහිල්ලා ඩෙබිට් කාඩ් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නේ. එතකොට වෙළෙන්ද ගාව තියෙන මේ පොස් ටර්මිනල්ස්. එතකොට 1994 තමයි මේ පොස් ටර්මිනල්ස් ලංකාවට හඳුන්වා දෙන්නේ. එතකොට මේ ටර්මිනල්ස් වෙළෙන්දන්ට ලබා දීලා වෙළෙන්දන්ට කාඩ්පත් වලින් ට්‍රාන්සැක්ෂන්ස් කරන්න පහසුකම් සපයනවා. acquiring banks කියන ඒවා එහෙම නැත්නම් අත්පත් කර ගැනීමේ ලයිසන්ස් තියෙන බැංකු. ඒ අනුව මේ acquiring එහෙම නැත්නම් අත්පත් කර ගැනීමේ බැංකු එහෙම නැත්නම් අත්පත් කර ගැනීමේ ආයතන දිහා ගත්තොත් ලියාපදිංචි වාණිජ්‍ය බැංකු 10ක්, ලියාපදිංචි මූල්‍ය සමාගමක් අපිට දක්නට ලැබෙනවා මේ ඒරියා එකේ මේ බිස්නස් එකේ. එතකොට 2021 දෙවන කාර්තුව දිහා බැලුවොත් අපිට පේනවා පොස් මැෂින් පොස් ටර්මිනල්ස් 96312ක් පමණ ලංකාව තුල ක්‍රියාත්මක වෙනවා. මේ පොස් ටර්මිනල්ස් හරහා බිලියන 152ක පමණ ගනුදෙනු 2021 දෙවන කාර්තුව විදිහට සිදු වෙලා තියෙනවා. ඉතින් මේ ආකාරයට තමයි අපිට ගෙවීම් කාඩ්පත් හා සම්බන්ධ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එහෙම නැත්නම් යටිතල පහසුකම් හඳුන්වා දෙන්නට සිදු වෙනවා. ඊළඟට මේ වෙනත් ගෙවීම් සහ යටිතල පහසුකම් යටිතල පහසුකම් සම්බන්ධයෙන් කතා කරද්දී අපිට කතා කරන්න පුළුවන් ස්වයංක්‍රීය ටෙල යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය, ස්වයංක්‍රීය ටෙල යන්ත්‍ර සඳහා වූ හවුල් යාන්ත්‍රණය සහ කොටස් ගනුදෙනු පද්ධතිය සහ ණය සුරකුම්පත්
ගනුදෙනු පද්ධතිය. මේකෙන් මුලින්ම අවධානය යොමු කරන්න ඕන දෙයක් තමයි මේ ස්වයංක්‍රීය ටෙලයන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණ. එතකොට මේ 2013 දී තමයි මේක හඳුන්වා දෙන්නේ. එතකොට මේ ලංකා ක්ලියර් මගින් මේ යාන්ත්‍රණය හඳුන්වා දෙනවා. එතකොට මේකට පදනම් වෙච්ච ඉතිහාසය දිහා බලනකොට අපි දන්නවා පෙර කාලයේදී තිබුණු සිස්ටම් එක තමයි තමන්ගේ බැංකුවේ තියෙන ATM එකෙන් තමයි තමන්ට තමන්ගේ බැංකුවේ තියෙන account එකෙන් සල්ලි ගන්න පුළුවන්. එතකොට ඔයා සම්පත් බැංකුවේ account එකක් තියෙනවා නම් සම්පත් බැංකුවේ ATM එකකට ගිහලා තමයි සල්ලි ගන්න ඕනේ. ඊට පස්සේ මේ Visa Master කියන අන්තර්ජාතික ගෙවීම් සැපයුම් කරුවන් හරහා අවස්ථාව ලබා දුන්නා තමන්ගේ බැංකුවේ නොවන ATM එකකට ගිහිල්ලා තමන්ගේ බැංකුවේ ගිණුමෙන් මුදල් විත්ඩ්‍රෝ කරන්න. උදාහරණයක් හැටියට සම්පත් බැංකුවේ ගනුදෙනුකරුවට පුළුවන් HNB බැංකුවේ ATM එකකට ගිහිල්ලා විත්ඩ්‍රෝ කරන්න සල්ලි සම්පත් බැංකුවේ account එකට. දැන් මේක සිදු වෙනකොට මේ HNB සහ සම්පත් බැංකුව අතර පණිවිඩ හුවමාරුව සිදු කරන්නේ. එහෙම නැත්නම් මේ ට්‍රාන්සැක්ෂන් එක සිදු වෙන්න පහසුකම් සලස්වන්නට මැදට ආවේ අන්තර්ජාතික ගෙවීම් ආයතන. උදාහරණයක් ඇරෙට Visa, Mastercard, Amex, JCB වගේ අන්තර්ජාතික ගෙවීම් ආයතන අපිට හඳුන්වා ගන්නට පුළුවන්. එතකොට මේ ගෙවීම් ආයතන හරහා තමයි පණිවිඩ හුවමාරුව සිදු කරන්නට සිදු වෙන්නේ. එතකොට මෙහෙම කරනකොට ඒ ආයතන යම් විශාල මුදලක් ඩොලර් වලින් මේ සඳහා අය කරා. ඒ අනුව ගනුදෙනුකරුවන්ට ලොකු වියදමක් දරන්නට වුණා වෙනත් බැංකුවක ATM එකකින් සල්ලි ගන්න. ඒකට ගනුදෙනුකරුවෝ දැන් සම්පත් බැංකුවේ ගනුදෙනුකරුවා HNB ATM එකෙන් ගන්නවා නම් රුපියල් 150ක් විතර ගෙවන්න ඕනේ. වගේ යා ලොකු වියදමක් දරන්නට උන්ට සිදු වෙනවා. මොකද මේක දැන් පහසුකම් සපයන්නේ අන්තර්ජාතික ගෙවීම් ආයතන. ඒවට අපි ඩොලර් වලින් ගෙවන්න ඕනේ. ඒතකොට ලංකාවෙන් ඩොලර් අවුට්ෆ්ලෝ එකක් දක්වන්න ලැබෙනවා. මේ සියල්ල සලකා බලා මේ ලංකා ක්‍රියා ආයතනය ලංකාව තුල ස්වයංක්‍රීය ටෙලයන්ත්‍ර ආශ්‍රිත පොදු යාන්ත්‍රණයක් හඳුන්වා දුන්නා. මේක අපි සන්නම් නාමයේ හැටියට ලංකා පේ කියලා අපි හඳුන්වනවා. එතකොට මේ ලංකාව ඇතුලේ මේ ස්විච් එක හදපුවාම දැන් අපිට ලංකාවේ බැංකු දෙකක් අතර ගනුදෙනු කරන්න අර අන්තර්ජාතික ආයතනවල අවශ්‍යතාවය ඉවත් වෙනවා. එතකොට දැන් Visa, Master, JCB, Amex මේ වගේ අන්තර්ජාතික ගෙවීම් ආයතනව හරහා අපි කරපු පණිවිඩ හුවමාරුව දැන් අපි ලංකා ක්ලියර් ආයතනය හරහා සිදු කරන්න පටන් ගත්තා ලෝකල් ස්විච් එකක් භාවිත කරලා. එතකොට මොකද වුනේ? අර ලොකු ඩොලර් ප්‍රමාණයක් එළියට යන එක නැවතුණා. ලොකු charge එකක් වදින එක නැවතුණා. ඒ අනුව වර්තමානයේ ඉතා සුළු මුදලකට මේ ගනුදෙනුව සිදු කරන්නට අවස්ථාව දෙන්න අපිට හැකියාව ලැබුණා ගනුදෙනුකරුවන්ට. right? එතකොට මේක තමයි මේකේ ඉතිහාස කතාව. එතකොට මේ 2013 දී මේ යාන්ත්‍රණය හඳුන්වලා දීලා ලංකාවේ බැංකු ටික මේ ස්විච් එකට කනෙක්ට් කරාට පස්සේ දැන් සම්පත් බැංකුවේ ගිණුමක් තියෙන කෙනා HNB එකේ ATM එකට ගියාම ඒ පණිවිඩ හුවමාරුව ලංකා ක්‍රියා ආයතනයේ තියෙන ස්විච් එක හරහා සිද්ධ වෙනවා. අර අන්තර්ජාතික ගෙවීම් ආයතන වලට ඒක යන්නේ නැහැ. එතකොට මේකට යන වියදම අඩු වුණා. ඒ වියදම අඩු වීමේ බෙනිෆිට් එක මත වාසිය ගනුදෙනුකරුවන්ට ලබා දුන්නා. ඒ අනුව ගනුදෙනුකරුවට ඉතා සුළු මුදලක් ගෙවලා මේ වැඩේ කරන්න හැකියාව ලැබුණා. right? වැඩේ කරන්නට හැකියාව ලැබුණා.
රබර් දෙන්න. right. එතකොට මේ කියලා ලැබුණා. එතකොට මේ යාන්ත්‍රණය අපි හඳුනාගත්තා ලංකා පේ කියන බ්‍රෑන්ඩ් නේම් එක යටතේ. right. එතකොට ලංකා පේ කියන බ්‍රෑන්ඩ් නේම් එක යටතේ අපි මේ හඳුනාගන්නේ මේ ආකාරයට මේ සිදුවුණු යාන්ත්‍රණය. එතකොට මේ ස්වයංක්‍රීය ටෙලි යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණ නිසා ඇති වුණු benefits එහෙම නැත්නම් වාසි ගත්තොත් ලංකාවේ ජනතාවට වඩා පහසුවෙන් කාර්යක්ෂමව තමන්ගේ ගනුදෙනු ATM යන්ත්‍ර හරහා ඉටු කර ගන්නට මේකෙන් අවස්ථාව සැලසුණා. ඒ වගේම ATM හරහා ගනුදෙනු කරද්දී යන පිරිවැය අඩු වුණා. ඒ වගේම විශාල ATM ජාලයක් නැති මූල්‍ය ආයතනවලට ගනුදෙනුකරුවන්ට සේවය සපයන්නට සහ මේ ගිණුම් වලට ප්‍රවේශය ලබා දෙන්නට හැකියාව ලැබුණා. ඒ දැන් අපි එහෙම කියන්නේ දැන් මේ ජාලය ගත්තොත් එහෙම දැන් මේ ජාලේ ඉන්නවා සම්පත් බැංකුව, HNB, කමර්ෂල් බැංකුව, HSBC වගේ විශාල ATM ජාලයක් තියෙන අය මේ ජාලයට එකතු වෙනවා. එතකොට මේ ජාලයේ ඉන්නවා හැම බැංකුවක්ම. එතකොට දැන් අපි හිතමු ඔයාගේ බැංකුවට තියෙන ATM 5යි. ATM 5යි තියෙන්නේ. ATM 5ක් තියාගෙන ඔයාත් මේ ජාලයට එකතු වෙනවා. ඔයා මේ ජාලයට එකතු වෙන ගමන් මොකද වෙන්නේ? ඔයාගේ ගනුදෙනුකරුවන්ට මේ ATM 5 නෙමෙයි අර ජාලයේ තියෙන සමස්ත ATM ඕනම එකකින් මුදල් ගන්න හැකියාව ලැබෙනවා. පොඩි වැඩිපුර මුදලක් වැය වෙනවා. නමුත් ඒ ඉතා සුළු මුදලක්. ඒ සුළු මුදල වැය වුණා ගනුදෙනුකරුවන්ට අර ඕනෑම ATM එකකින් සේවාව ලබා ගන්නට අවස්ථාව සැලසෙනවා. ඉතින් ඒ අනුව ATM විශාල ප්‍රමාණයක් නැති කුඩා බැංකු වලට පවා මේක හරහා වාසියක් එකතු වෙනවා. ඒ වගේම තවත් ඇති වෙච්ච වාසියක් තමයි පිට රටට අපේ රටේ ඉඳලා විදේශ විනිමය ගලාගෙන යාමට නැවතීමට මේක උදව් වුණා. right. ඒතකොට එහෙමනම් අපි මෙතනින් අද මේ පාඩම නවත්තමු. ලංකා පේ සම්බන්ධ කරාට පස්සේ දැන් අපි ක්ලාස් එකක් දාලා තියෙනවා අඟහරුවාදා උදේවරුේ ඒ පිළිබඳ තොරතුරු ඕගලන්ට එයි. ඒතකොට මේ ක්ලාස් එකට ජොයින් වෙන්න. ඒතකොට මේ ක්ලාස් එකේදී අපි බලාපොරොත්තු වෙනවා මේ පාඩම අවසන් කරන්න. මේ පාඩම අවසන් කරොත් අපිට ඊළඟට ප්‍රශ්න පත්‍ර වලට යොමු වෙන්න සහ අර ප්‍රොඩක්ට් සම්බන්ධ පාඩමක් තියෙනවා ඒක ඉවර කරලා ප්‍රශ්න පත්‍ර වලට යොමු වෙලා අපිට කාලය තියෙනවා විභාගයට සූදානම් වෙන්න. හරි. එහෙමනම් අපි අද දවසට නවත්තනවා. නිවාඩු දවසේ ඒ ඔබට තොරතුරු ලැබුණාම ඒ අනුව පන්තියට ජොයින් වෙන්න මේ පාඩම අවසන් කරනවා. right. බොහොම